ආයිබෝන් මේ දැන් මේ වෙනකොට අපේ රටේ පවතින මේ වාතාවරණයත් එක්ක අපිට නැවත පන්ති පටන් ගන්න පුළුවන් කාලයක් පිළිබඳව අපිට කිසිදු අදහසක් ප්‍රකාශ කරන්න බෑ මේ වෙනකොට. ඒ නිසා මේ අපේ අධ්‍යාපන කටයුතු අපි මේ විදිහටම කරගෙන යන්න ඕන. ඒ නිසා අපි තීරණය කරලා තිනවා ඕගොල්ලන් මේ වගේ වීඩියෝ කීපයකින් අපේ පාඩම් ටික අපි කවර් කරගෙන යන්න. එතකොට ඒ ටිකම ඔයගලන්ට ඇත්තටම පන්ති කාමරය තුලදී අපි කරගෙන යන ආකාරයටම කරගෙන යන්න හැකියතාක් උත්සාහයක් දරනවා. ඒකෙන් ඔයගොල්ලෝ නිසි ප්‍රයෝජනෙ ගනී කියලා මම හිතනවා. හරි. එතකොට මේ වෙනකොට අපේ පාඩම් වල ගත්තාම අපි පාඩම් දෙවෙනි වාරයට අදාළවත් සෑහෙන පාඩම් ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙන්නේ. එතකොට වර්ග අපි ත්‍රිකෝණමිතිය සම්පූර්ණයෙන් අවසන් කරලා තිනවා. බහුපස්ත්‍රිත අවසන් කරලා තිනවා. ඒ වගේ මිශ්‍රිත කොටස දර්ශක සහ ලඝු කියන කොටස් ටික පරිමේශ්‍රිත භින්න භාග කියන කොටස් ටික එතකොට මේ සියලුම කොටස් සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ත්‍රිකෝණමිතිය ප්‍රස්ථාර සාධාරණ විසඳුම් ප්‍රතිලෝම ත්‍රිකෝණමිතිය විසිට මේ වගේ මේ සියලුම කොටස් ටික අපි අවසන් කරලා තියෙන්නේ. එතකොට ඒත් එක්කම ඇප්ලයිඩ් වල අපි දෛශික ඊට පස්සේ අංශුක සමතුලිතතාවය ඒකතල බල පද්ධති කියන කොටස් ටික සම්පූර්ණයෙන් කතා කරලා තියෙන්නේ. එතකොට අපිට දෙවෙනි වාරයට අදාළව වර්ග සමීකරණ වලත් අපි පොඩි ප්‍රමාණයක් කතා කරලා තියෙන්නේ. එතකොට දෙවෙනි වාරයට අදාළව තව වර්ග සමීකරණ පාඩමේ ඉතාමත් සුළු ප්‍රමාණයක් සහ සීමා කියන කොටස කතා කරන්න තියෙනවා. ඒ වගේම ඇප්ලයිඩ් වලින් ගත්තොත් එහෙම රේඛීය චලිතය කියන කොටස අපිට කතා කරන්න තියෙනවා. එතකොට අපි දෙවෙනි වාරයේ සියලුම විෂය කොටස් කතා කරලා අවසන් වෙනවා. හරි. අපි එහෙමනම් අපි දැන් කරගෙන යන පාඩම වර්ග සමීකරණ පාඩමේ අපි ඊතුරු කොටස් ටික කතා කරගෙන යන්න ගමු. right. එතකොට මේ වෙනකොට අපි අවසන් කරලා තිනවා මූලවල හැසිරීම. ඒ වගේම වර්ග සමීකරණයේ ප්‍රස්ථාරය අඳින ආකාරය ගැන අපි කතා කරා. ඒක අනන්ත කතා කරලා අවම ලක්ෂ්‍ය හොයලා මේ දේවල් හොයන විදිය ගැන මේ වෙනකොට අපි සම්පූර්ණයෙන් ඒ කොටස් ටික කතා කරලා අවසන් කරලා තිනවා. right. එහෙමනම් අපි කතා කරේ මූලවල හැසිරීම. එතකොට මෙතෙන්දී අපි කතා කරා වර්ග සමීකරණයක්. වර්ග සමීකරණයක් සාධාරණ ආකාරයෙන් අපිට ලියන්න පුළුවන් කියලා අපි කිව්වා ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරයට. එතකොට මේක වර්ග සමීකරණයක් වෙන්න මේ a අසමානයි බිඳුව යුතුයි කියලා අපි තර්කය ගත්තා. right. එහෙමනම් අපි මේ වගේ වර්ග සමීකරණයේ ප්‍රස්ථාර මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. ප්‍රස්ථාරය අඳින විදිය. right. ඊළඟට අපි කතා කරා මෙයාගේ මූලවල හැසිරීම. එතකොට අපි මෙතන කිව්වා අපි O level වලත් කතා කරලා තියෙනවා මෙයාගේ මූල ගත්තොත් එහෙම x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4යි ac ගේ වර්ගමූලය බෙදීම 2යි a. මේ තමයි වර්ග සමීකරණයක මූල. එතකොට මේ සමීකරණ අපි සාධනය කරලා ගත්තා. වර්ග සමීකරණය වර්ග පූර්ණයෙන් තමයි අපි මේ සමීකරණය ගත්තේ. එතකොට මෙතෙන්දී අපි ප්‍රධාන දෙයක් කිව්වා මේ සමීකරණයේ මේ මූල පිළිබඳව. එතකොට මේ x කියන කෙනාට x ට ප්‍රධාන මූල දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන ධනාගේනකොට එන මූලය සහ ඍණාගේනකොට එන මූලය. ඊට පස්සේ අපි මෙතනින් කතා කරා මේ වර්ගජ සමීකරණයේ මූල පිළිබඳව ප්‍රධානම තීරණය කරන්නේ මොන කොටසද කියන එක. එතකොට ප්‍රධානම මූල පිළිබඳ තීරණය ගන්නේ මේ b වර්ගයේ ඍණ 4යි ac කියන කොටස කියලා අපි තීරණය කරා. මොකද හේතුව ඒක කියන්නේ දැන් වර්ගජ සමීකරණයක් ගත්තාම වර්ග සමීකරණයක මූල මේ ආකාරයට ලියන්න පුළුවන්. එතකොට මේ මූල වෙනස් වෙන්නේ මෙන්න මේ මෙතනින් නේද? මේ ධන කියලා ගත්තාම මේ ඍණ b ට අගයක් එකතු වෙලා එක මූලයක් එනවා. සහ ඍණ b කින් අඩු වෙලා තව මූලයක් එනවා. එතකොට මේ විදිහට මූල දෙකක් පවතින්න පුළුවන්. එතකොට මේ මූල දෙකක් පවතිනවද නැද්ද? මූල අතාත්තිකද? මේ සියලුම දේවල් තීරණය කරන්නේ මේ b වර්ගයේ ඍණ 4ක් ac කියන පදේ කියලා අපි අන්තිම පන්තියේදී කතා කරලා තියෙන්නේ. right. එහෙමනම් එතකොට අපි මේ b වර්ගයේ ඍණ 4යි ac ට ප්‍රධාන නමක් දුන්නා. මේකට අපි කිව්වා විවේචකය. එතකොට ඒකට සංකේතයක් අපිට හම්බුණා ඩෙල්ටා. ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac මේ පදේ. ඊට පස්සේ අපි මෙතනින් කතා කරපු දේ තමයි මේ පදේ අගයන් වෙනස් වීමත් එක්ක කොහොමද මේක මූල වලට බලපාන්නේ කියන කොටස. right. එතකොට අපි කිව්වා මොකද්ද? මෙයාගේ මූල ඒ කියන්නේ මේ b වර්ගයේ ඍණ 4යි ac කියන පදයට බිඳුව හෝ ධනාගයක් පවතිනවා නම් නැත්නම් ධනාගයක් පවතිනවා නම් මේ ඕනම ධන සංඛ්‍යාවක වර්ගමූලයක් පවතිනවා නේද? එතකොට මේ ධන සංඛ්‍යාවක වර්ගමූලයක් පවතිනවා කියන්නේ මේ ධන සංඛ්‍යාවක වර්ගමූලයේ තාත්වික අගයක් අපිට එනවා.
right එතකොට මේ තාත්වික අගයක් ආවම අපි හිතමුකෝ අපිට 3ක් ආවා කියලා. එතකොට ඍණ b ධන 3 කියලා එක උත්තරයකුත් ඍණ b ඍණ 3 කියලා තව උත්තරයකුත් උත්තර දෙකක් පවතිනවා. එහෙනම් මේ වර්ගමූල ඇතුලේ තියෙන සංඛ්‍යාව ධනාගයක් වෙනකොට ධනාගයක වර්ගමූලය අපිට හොයන්න පුළුවන් නේද? එහෙනම් මේ වර්ගමූල ඇතුලේ පවතින සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් නම් මේ වර්ග සමීකරණයකට එතකොට ධන සංඛ්‍යාවක වර්ගමූලය කියලා උත්තරයක් පවතිනවා. එතකොට ඍණ b ධන කියලා උත්තරයකුත් ඍණ b ඍණ කියලා උත්තරයකුත් මූල දෙකක් පවතිනවා. එහෙමනම් අපි කිව්වා ඩෙල්ටා විශාලයි බිඳුව වෙනකොට. ඩෙල්ටා කියලා කිව්වේ b වර්ගයේ ඍණ 4ac වර්ගමූල ඇතුලේ පවතින පදය. මේ ඩෙල්ටා විශාලයි බිඳුව වෙනකොට ඩෙල්ටා විශාලයි බිඳුව වෙනකොට මේ වර්ගජ සමීකරණයට මූල දෙකක් පවතිනවා කියන කතාව අපි කතා කරලා තියෙන්නේ. එහෙනම් එතකොට අපි කියනවා මූල දෙකක් පවතිනවා. තාත්වික මූල දෙකක් පවතිනවා. එතකොට අපි ඒකට නමක් කිව්වා මූල තාත්වික හා ප්‍රබින්නයි කියලා. ප්‍රබින්නයි කියන්නේ වෙනස් කියන එක. එතකොට ඇත්තට මූල දෙකක් තියෙනවා. මූල දෙකක් තියෙන වර්ග සමීකරණයට. ඒ මූල දෙක ගත්තාම තාත්විකයි. තාත්වික අගයක් සහ ඒ අගයන් දෙක වෙනස් මූල දෙකක්. ඒ කියන්නේ මූල දෙකක් පවතිනවා කියන කතාව තමයි එතෙන්දී කියලා තියෙන්නේ. එහෙනම් අපි ඩෙල්ටා විශාලයි බිඳුව විතර අපි කිව්වා මූල තාත්වික හා ප්‍රබින්න වේ. නේද? right. ඊළඟට අපි තව අවශ්‍යතාවයක් ගත්තා. මේ ඩෙල්ටා මේ වර්ග සමීකරණ වර්ගමූලය ඇතුලේ තියෙන පදය බිඳුවක් වුණොත් එහෙම. බිඳුවක් වුණොත් ඇත්තටම බිඳුවේ වර්ගමූලය මොකක්ද කියන්නේ? බිඳුවේ වර්ගමූලය මොකද වෙන්නේ? බිඳුවේ වර්ගමූලයත් බිඳුවයි නේද? right. එතකොට මෙතෙන්ට බිඳුව කියලා ගයක් එන්නේ. එතකොට ඍණ b ධන බිඳුව ගත්තත් ඍණ bමයි. ඍණ b ඍණ බිඳුව ගත්තත් අගේ ඍණ bමයි. එතකොට බිඳුව આવොත් මේ ධන හෝ ඍණ කියන එකකින් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේකට කීයක්වත් එකතු වීමක් හෝ අඩු වීමක් වෙන්නේ නැති නිසා. එහෙමනම් බිඳුව කියන අගය આવොත් එහෙම අපිට පවතින්නේ එක මූලයක් විතරයි. ඍණ b බෙදීම 2a කියන අගය විතරයි නේද? right. එහෙමනම් අපි කිව්වා ඩෙල්ටා සමානයි බිඳුව විට. ඩෙල්ටා සමානයි බිඳුව විට. ඩෙල්ටා සමානයි බිඳුවනොත් එහෙම. එතකොට අපි කිව්වා මෙයාට පවතින එක මූලයක්. එතකොට අපි එතෙන්දී කියන මූල මොකද්ද? ඇත්තටම එක මූලයක් පවතිනවා. අපිට මේක x අක්ෂය මත ලකුණු කරන්න පුළුවන් මූලයක් පවතින්නේ. එහෙනම් අපි කියනවා ඒක තාත්විකයි. තාත්වික මූලයක්. ඊළඟට අපි කියනවා සමපාතයි කියලා. සමපාතයි කියන එකේ තේරුම මේකයි. දැන් අපි හිතනවා වර්ග සමීකරණයක මූල ඇත්තටම දෙකක් තියෙන්න ඕන කියලා. මොකද x ගේ වර්ග සමීකරණයක් වර්ගයක් තියෙන්නේ. එතකොට යාර විසඳුම් දෙකක් පවතින්න ඕන. එතකොට මේ පවතින විසඳුම් දෙකම x අගයන් දෙකම එක උඩට වැටිලා කියන අදහස තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. ඒක නිසා අපි කියනවා මූල තාත්විකයි සමපාතයි කියලා. එතකොට සමපාතයි කියන්නේ ඇත්තටම තියෙන එක මූලයක් නේද? එක මූලයක් තියෙන මේකේ. right. එහෙනම් අපි මේකට කියනවා මූල තාත්වික හා සමපාත වේ. right. මේ තමයි ඩෙල්ටා සමානයි බිඳුනොත් එහෙම. right. එතකොට අපිට ඊළඟ ගැටලුව වෙන්නේ ඩෙල්ටා කුඩයි බිඳුනොත් එහෙම. ඩෙල්ටා කියන්නේ මේ වර්ගමූල ඇතුළේ තියෙන පදේ b වර්ගය ඍණ 4ac. right. එහෙමනම් ඩෙල්ටා කුඩයි බිඳුව විතර. ඩෙල්ටා කුඩයි බිඳුව බිඳුවට අඩුයි ඍණ සංඛ්‍යාවක්. එතකොට මේකට ඍණ සංඛ්‍යාවක් ගත්තොත් අපි පැහැදිලිවම දන්නවා ඍණ සංඛ්‍යාවක වර්ගමූලය ඍණ 4 වර්ගමූලය ගත්තොත් එහෙම අපි ඍණ 4 වර්ගමූලය කීයද කියන්න දන්නේ නෑ නේද? මොකද ඍණ 4 වර්ගමූලය ධන 2යි කියන්න බෑ. ධන 2 වර්ග කරොත් එන්නේ ධන 4ක්. ඍණ 4 වර්ගමූලය ඍණ 2යි කියලා කියන්නත් බෑ. ඍණ 2 වර්ග කරොත් එහෙම එන්නේ ඒත් ධන 4ක් නේ. එතකොට මේ ඍණ සංඛ්‍යාවක වර්ගමූලය අපිට ඇත්තම ධනද ඍණද කියලාවත් කියාගන්න බෑ. නේද? එතකොට අපි කියනවා මේ වගේ සංඛ්‍යා අතාත්විකයි. x අක්ෂය ලකුණු කරන්න බෑ. අපිට ධන පැත්තේ ලකුණු කරනවද ඍණ පැත්තේ ලකුණු කරනවද කියලා x අක්ෂය කොහෙවත් අපිට තීරණයක්වත් ගන්න බෑ. එතකොට මේවට අපි කියනවා අතාත්වික සංඛ්‍යා කියලා. එතකොට මේක ඇත්තටම පවතින x අක්ෂය නෙවෙයි. අතාත්වික අක්ෂය කියලා අපිට වෙනම අක්ෂයක් පවතිනවා. ඒක අපි 13 වසරේ වර්ගජ මේ සංකීර්ණ සංඛ්‍යා කියන පාඩමේදී අපි අතාත්වික අක්ෂය ගැන කතා කරනවා. right. එතකොට මේ සංඛ්‍යාව පවතින්නේ කොහෙද? අතාත්වික පැත්තේ. එහෙනම් මූල අතාත්විකයි. ඒ කියන්නේ අපිට x අක්ෂය මත ලකුණු කරන්න බෑ. right. එහෙමනම් අපි කියනවා මේ වර්ගමූල ඇතුලේ තියෙන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් වුණොත් එහෙම. එහෙමනම් ඍණ සංඛ්‍යාවක් නම් අපි කියනවා මූල අතාත්වික වේ. right. එහෙමනම් මෙන්න මේ අවශ්‍යතාවය තමයි අපි කතා කරලා අවසන් කරේ. ඒ කියන්නේ වර්ගජ සමීකරණයක මූලවල හැසිරීම. ඒ කියන්නේ මූල දෙකක් තියෙනවා. තාත්වික මූල දෙකක් තියෙනවා.
නැත්නම් එක මූලයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මූල පවතින්නේ නැද්ද කියන මෙන්න මේ කොටස් ටික කතා කරනවා අපි මෙන්න මේ අවශ්‍යතාවය ගත්තේ. රයිට්. එතකොට මෙතෙන්දී අපි කිව්වා මූල දෙකක් පවතිනවා. අපි කියනවා ඩෙල්ටා විශාලයි බිඳුව. එතකොට අපි ඒකට නමක් කියනවා මූල තාත්විකයි ප්‍රබින්නයි. ප්‍රබින්නයි කියන්නේ වෙනස් කියනවා. රයිට්. එතකොට එක මූලයක් පවතිනවා නම් අපි එතකොට කියනවා ඩෙල්ටා සමානයි බිඳුවයි. ඩෙල්ටා සමානයි බිඳුනොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ සමීකරණයේ මූල තාත්වික හා සමපාත වේ කියලා. රයිට්. ඊළඟට අපි කතා කරා මූල අතාත්වික. ඒ කියන්නේ මූල නැහැ. මූල නැහැ කියන්නේ මේ වර්ග සමීකරණේ සාධක වලට අපිට කඩන්න බෑ. වර්ග පූර්ණයෙන්වත් සාධක වලට කඩන්න බෑ. එතකොට ඒ වගේ දේවල් අපි කිව්වා මූල අතාත්විකයි කියලා. ඒ කියන්නේ ඩෙල්ටා කුඩයි බිඳුවයි. ඩෙල්ටා කුඩයි බිඳුවයි අපි ගන්නවා මූල අතාත්විකයි. ඒ කියන්නේ මේකේ මූල පවතින්නේ නැහැ කියන එක. රයිට්. එතකොට අපි මේකත් එක්ක මේ වෙනකොට ගණන් කීපයක් හදාගෙන කියලා තියෙනවා. රයිට්. අපි එහෙමනම් යමු තවත් ගණන් කීපයකට යමු. තවත් ගණන් දෙකක් හදමු. රයිට්. ගන්න 7 වෙනි ටියුට් එකේ 7 වෙනි ප්‍රශ්නේ 5 වෙනි එක. 7 5 වෙනි කොටස. රයිට්. අපි ඒ ගණන් හදමු. හරි. 7 5 වෙනි ගණන් මේ විදිහට දීලා තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ 5. ABC අයිති තාත්වික සංඛ්‍යා විට ABC තාත්වික සංඛ්‍යා කියලා දීලා තිනවා. මේගොල්ලෝ කියන්නේ A ඍණ B ධන C වාරයක් x වර්ගය ධන 4ක් A ඍණ B x ධන A ඍණ B ඍණ C සමානයි බිඳුව. සමීකරණයේ මූල තාත්වික බව පෙන්වනවා. මූල තාත්වික බව. රයිට්. එතකොට අපි කිව්වා මූල තාත්වික වෙන්න නම් මොකක්ද අවශ්‍යතාවය? මූල තාත්වික වෙන්න අවශ්‍යතාවය මොකද්ද? මූල තාත්වික වෙන්න අවශ්‍යතා දෙකක් තියෙනවා නේද? ඩෙල්ටා විශාලයි බිඳුවනක් මූල තාත්විකයි. ඩෙල්ටා සමානයි බිඳුවනක් මූල තාත්විකයි. ඩෙල්ටා විශාලයි බිඳුවනකට තාත්විකයි ප්‍රබින්නයි. ඩෙල්ටා සමානයි බිඳුවනකට මූල තාත්විකයි සමපාතයි නේද? එහෙනම් අපිට මූල තාත්වික බව පෙන්වන්න පුළුවන් ඩෙල්ටා විශාලයි බිඳුව කියලා කිව්වත් මූල තාත්වික වෙනවා. ඩෙල්ටා සමානයි බිඳුව කියලා කිව්වත් මූල තාත්වික වෙනවා. එහෙනම් මේ දෙකෙන් මොකක් හරි අවශ්‍යතාවයක් අපිට පෙන්වන්න පුළුවන් නේද? එතකොට අපිට මේ දෙකම ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුවයි කියලා පෙන්වුවත් හරි. මේකෙන් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඩෙල්ටා සමානයි බිඳුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩෙල්ටා විශාලයි බිඳුව වෙන්නත් පුළුවන්. නැත්නම් ওই දෙකම අවශ්‍යතාව දෙකම තියෙන්නත් පුළුවන්. එතකොට මේ තුනෙන් අපි එකක් පෙන්වනවා මූල තාත්වික බව පෙන්වන්න. රයිට්. හරි. එහෙමනම් අපි ගමු හදාගෙන යන්න. ඕගොල්ලෝ මෙතෙන්දී දැන් මම මේක වීඩියෝ එකක් නිසා මම මේකෙදි ගාන දුන්නා ගාන හදාගෙන යනවා. එතකොට ඕගොල්ලෝ කරන්න ඕන මොකද්ද? මෙතෙන්දී මේක නවත්තලා ඕගොල්ලෝ තනියම ගාන හදන්න උත්සාහ කරලා ඊළඟට ඊටු ටික බලාගෙන යන්න ඕන. හරි. රයිට්. අපි එහෙමනම් මෙතන ගමු. රයිට්. එතකොට මේගොල්ලෝ මේ ගාන කියන්නේ මේ මූල තාත්වික බව පෙන්වන්න. එහෙනම් තාත්වික වෙන්න නම් අපි දන්නවා ඩෙල්ටා විශාලයි බිඳුව වෙන්නත් පුළුවන් ඩෙල්ටා සමානයි බිඳුවනක් මූල තාත්විකයි. නැත්නම් ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුවනක් මූල තාත්විකයි කියලා අපිට කියන්න පුළුවන්. රයිට්. එතකොට මේ මූල ගැන තාත්විකද අතාත්විකද තාත්විකා ප්‍රබින්නද තාත්විකා සමපාතද මේ සියල්ලම දේ තීරණය කරන්නේ මූලවල මොකක් අනුවද? ඩෙල්ටාත් එක්ක නේද? එතකොට ඩෙල්ටාත් එක්ක තමයි මේ සියලුම දේවල් තීරණය කරන්නේ. රයිට්. එහෙමනම් අපිට මෙතන ඉතාම වැදගත් වෙන්නේ ඩෙල්ටා. රයිට්. එහෙමනම් අපි ඩෙල්ටා ගමු. ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac ට. රයිට්. එතකොට අපේ සාධාරණ සමීකරණයට අනුව සාධාරණ සමීකරණය කියන්නේ ax වර්ගයේ ධන bx ධන c කියන වර්ගයේ සමීකරණයට අනුව අපේ abc තියෙන්නේ x වර්ගයත් එක්ක තියෙන සංගුණකය තමයි a වෙන්නේ x එක්ක තියෙන සංගුණකය තමයි b වෙන්නේ නියත පදේ තමයි c වෙන්නේ. රයිට්. එහෙනම් අපි මේකේ පද ටික ආදේශ කරගෙන යමු. අපි මේකේ සරල ගණන් සාමාන්‍ය ප්‍රමාණයක් හදලා තියෙන්නේ. මේ වෙනකොට හදලා තියෙන්නේ. රයිට්. එහෙනම් මේ ගානේ අපිට ගන්න පුළුවන් b. b කියන්නේ මොකද්ද? x එක්ක තියෙන සංගුණකය. ඒතකොට මෙන්න මේ කොටස නේද? ඒතකොට මෙයාගේ වර්ගය. ඒතකොට 4 වර්ගය අපිට කෙලින්ම 16 කියලා දාන්න පුළුවන්. a ඍණ b ගේ වර්ගය. b වර්ගය. ඍණ 4ක් a. a කියන්නේ a ඍණ b ධන c නේද? a c කියන්නේ නියත පදේ. නියත පදේ අපිට තියෙනවා a ඍණ b ඍණ c විදිහට. රයිට්. එහෙමනම් අපි මේක මෙන්න මේ ඩෙල්ටා විශාලයි
නැත්නම් විශාල හෝ සමානයි නැත්නම් සමානයි බිඳුව කියන මේ තුලින් එකක් පෙන්න ගන්න වෙනවා. මොකද මූල තාත්වික බව පෙන්වන්න. රයිට්. එහෙනම් අපි මේක සුළු කරගෙන යමු. එතකොට මේ දෙකටම පොදුවේ අපිට හතරක් පිටර ගන්න පුළුවන් නේද? හතරක් පිටර ගන්න පුළුවන්. රයිට්. මෙතෙන්දී අපි බලමු මම ආපහු නැවතත් ඔයගොල්ලන්ට මතක් කරන්න මේ කතාව. දැන් අපිට මේ ඕනම සංඛ්‍යාවක් ධන කියලා පෙන්වන්න නම් ධන සංඛ්‍යාවක් කියලා පෙන්වන්න නම් අපිට මොකක් හරි සංඛ්‍යාවක වර්ගයක් කියලා පෙන්වනවා නම් අපිට ඒක ධන කියන්න පුළුවන්. අපි දන්නවා දීලා තියෙන මොනම එකම වර්ගය ගත්තොත් මේකට කවදාවත් වර්ග පදයකට ඍණ වෙන්න බෑ. එහෙනම් මේ දීලා තියෙන ප්‍රකාශය සම්පූර්ණ ප්‍රකාශනයක වර්ගයක් කියලා පෙන්වනවා නම් අපිට ධන කියන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් අපිට කියන්න වර්ගයකට තවත් අගයක් එකතු වෙලා ඉලක්කම වර්ග පදයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අපිට දෙකක් එකතු වෙනවා කියන්නේ එතකොට මේක පැහැදිලිව ධන සංඛ්‍යාවක්. ඒකට දෙකක් එකතු වෙනවා කියන්නේ ඒත් ධන. එහෙනම් අපිට මේ ආකාරයට මේක මේ ධන සංඛ්‍යාවක් කියලා පෙන්න ගන්නත් පුළුවන් නේද? රයිට්. එහෙම නැත්නම් අපිට තව දැන් මේ පාඩමට අදාළව ගත්තොත් මේක තමයි අපිට ධන කියන්නේ. නැත්නම් අපිට වර්ගමූලයක් ඇතුලේ තියෙන පදයක් කිව්වොත් මේ වර්ගමූලයක් ඇතුලේ තියෙන එකකුත් ඕනම වෙලාවක ධන වෙනවා. එතකොට මේකට අදාළව එහෙම අපිට එන්නේ නැහැ. මොකද මේකට අදාළව වර්ගමූල පද අපිට වැටෙන්නේ නැති නිසා. එහෙමනම් අපි පෙන්නන්න ඕන මොකද්ද? එක්කෝ දීලා තියෙන ප්‍රකාශනයක පූර්ණ වර්ගයක් කියලා පෙන්වන්න ඕන. නැත්නම් වර්ග පදයකට තවත් සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා ධන සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා කියලා පෙන්වනවා නම් හරි. එතකොට මේකට වීජීය පදයක් එකතු වෙනවා නම් මේ වගේ එකට a එකතු වුණොත් එහෙම අපිට මේක ධන කියලා කියන්න බෑ. එහෙමනම් මේගොල්ලෝ a කියන සංඛ්‍යාව ධන කියලා පැත්තක කියලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මේකට එකතු වෙන්නත් වෙන්නේ a වර්ගයක් වගේ සංඛ්‍යාවක් තමයි එකතු කරලා ගන්න වෙන්නේ. හරි. එහෙමනම් අපි මේ කියන ආකාර වලින් එකක් අපි පෙන්වන්න උත්සාහ කරමු. මොකද මේක තාත්විකයි කියලා පෙන්වන්න කියන්නේ. හරි. එහෙමනම් මේ දෙකටම පොදුවේ හතරක් පිටද ගත්තා. එතකොට දැන් මේක අපි වර්ග කරොත් මෙතන පද 3ක් එනවා නේද? මෙතන පද 3ක් තව පද 3ක් එක්ක වැඩි වෙලා. එහෙනම් පද 9ක් එන්න ඕනේ මෙතන. එතකොට පද ප්‍රමාණය ඉතාම වැඩි. හරි. මේ ප්‍රකාශනයේ දිහා බැලුවම අපිට තේරෙනවා මෙතන තියෙන්නේ මොකද්ද? a ඍණ b ධනසි. a ඍණ b ඍණසි. එතකොට දැන් මේක දිහා බැලුවම මෙහෙම දැක් හිතෙනවා නේද අපිට? a ඍණ b කියන කෙනා මේ දෙකේම තියෙනවා. එතකොට මේ x ධන y x ඍණ y වගේ නේද? මේක වර්ග දෙක අන්තරය වගේ රටාවට තියෙන්නේ නේද? එතකොට මේක අපිට ලියන්න පුළුවන් මොකක් විදිහටද? a ඍණ b ගේ සම්පූර්ණකයේ වර්ගය ඍණ c ගේ සම්පූර්ණකයේ වර්ගය. දෙන්නේ නේද? මේක හරියට තියෙන්නේ මොකක් වගේද? මේ ප්‍රකාශනයේ තියෙන්නේ x ධන y වාරය x ඍණ y විදිහට. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් මොකක් විදිහටද? x වර්ගය ඍණ y වර්ගය ආකාරයට ලියන්න පුළුවන් නේද? හරි. එහෙමනම් අපි මේ විදිහට ලියන්න බලමු. එහෙම ලියන එකේ අපිට වාසියක් තියනවද? නේද? වාසියක් තියෙනවා. මොකද්ද හේතුව? එතකොට මේ වගේ පද ලොකු ප්‍රමාණයක් අපිට එන්නේ නැහැ සුළු කරන්න. ඒක එකක්. අනිත් එක අපි දන්නවනේ අපිට අර පූර්ණ වර්ගයක් අවශ්‍යතාවයක් තියෙනවා නේද? එතකොට ඒ වගේ එකක් හැදෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඒක නොවෙන්නත් පුළුවන් අපිට. රයිට්. ඒ වගේම ඊළඟ කාරණේ තමයි මෙතනත් තියෙන a ඍණ b ගේ වර්ගයක්. එතකොට මෙතනත් හැදෙනවා a ඍණ b ගේ වර්ගයක් නේද? එහෙනම් අපිට මේ දෙක ලේසියෙන් සුළු කරගන්න පුළුවන්. එතකොට අපි මේ වගේ ගානක් ගත්තාම එකවරම පද කපලා කොටලා සුළු කරගෙන යන්නේ නැහැ. අපි බලමු මේක ඇතුලේ යම් සුළු කිරීමක් තියෙනවා කියලා. එහෙනම් අපි පිටින් බලමු අපිට අහුණා මේ වගේ දෙයක්. හරි. එහෙනම් අපි මේක ගමු සුළු කරගෙන යන්න. හරි. එහෙනම් අපිට මෙතන කියනවා මොකද්ද? හතරක් පිටට ගත්තා. එතකොට හතරක් පිටට ගත්ත නිසා මේ 16න් හතරක් ගියා. එතකොට හතරක් ඉතුරුයි. 4යි a ඍණ b ගේ සම්පූර්ණ වර්ගයක් තියෙනවා. පූර්ණ වර්ගයක්. එතකොට මෙතන 4 කිනාගේ පිටට ගියා. එතකොට මෙතන තියෙන ඍණ පදයක්. එතකොට මෙතන පද දෙක ගුණිතයක් තියෙනවා. එහෙනම් මම ඒකටත් වර්ණයක් දාගන්නම්. මොකද ඍණ පදයක් තියෙන නිසා. ධන එකක් තිබුණා නම් වර්ණයක් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ධන ලකුණකින් ඇතුළක් වැඩි වෙලා ඇතුළේ තියෙන අගයන් වැඩි වෙලා ඒ වගේ ලකුණු වෙනස් කරන්නේ නැහැ. ධන එකක් ධන සංඛ්‍යාවකින් වැඩි වුණොත් ධනමයි, ඍණ එකකින් වැඩි වුණොත් ඍණමයි. එතකොට ඇතුළේ තියෙන ලකුණමයි එන්නේ. ඒ වුණාට ඍණ එකකින් වැඩි වුණොත් ලකුණු වෙනස් කරන නිසා ඍණ අගයක් වැටෙනවා නම් අනිවාර්යයෙන්ම වර්ණ දාලා තියෙන්නම ඕන. හරි. එහෙමනම් අපිට ඍණෙන් වැඩි වෙන නිසා අපිට මේක වැඩි කරලා ගන්න පුළුවන්. ඍණ සංඛ්‍යාවකින් වැඩි වෙන්නේ. එතකොට අපි මෙතන කිව්වා මේ හතර පිටට ආවනේ නේද? එහෙමනම් මෙතන අපි කිව්වා කලින් මේ තියෙන වර්ග දෙක අන්තරේ රටාව. එතකොට මට ලියන්න පුළුවන් a ඍණ b ඍණ c ගේ වර්ගය කියලා නේද? එතකොට මේක ලියන්න a ඍණ b ගේ වර්ගය මේ x වගේ x ධන y x ඍණ y. එහෙනම් මේ ආකාරයට තියෙන අපිට මේ විදිහට ලියන්න පුළුවන් නේද? එහෙනම් මේක මට ලියන්න මේ x වගේ තියෙන පදේ. එහෙනම් මෙන්න x වර්ගය මේ c කියන්නේ y නේද? එහෙනම් ඍණ c වර්ගය. මෙන්න අපිට
වරහන් අපි ඒ ආකාරයකට දාන්න ඕන. ඒවා අපි මුලින් ඉඳලාම ඔයගොල්ලෝ පුරුදු වෙන්න. එතකොට සමහරලාට අපි ඇත්තම ගොඩක් වෙලාවට මේ ගණන් වරදින්න හේතුව මේ වගේ දාන දින වරදිනවා ඔය වගේ දේවල්. එතකොට ඔයගොල්ලෝ මුලින් ඉඳලාම පුරු වෙන්න. ඒ වරහනක් දානවා වරහන් දාන්න ඕන අදාළ තැන ඒ අදාළ විදිහට වරහන දාන්න. දැන් මම මේ දෙපැත්තේ වරහන් දෙක දාලා තින්නේ වෙනස් විදිහ වරහනක්. මෙතෙන්ට තව වෙනස් විදිහක් මේක තව වෙනස් විදිහක් නේද? එතකොට ඒ දේවල් ඒ විදිහට ඒ ආකාරයටම දාගෙන සුළු කරගෙන යන්න පුළුවන් වෙනවා. හරි. එහෙමනම් අපිට මේක සුළු කරගෙන යනකොට පිටින් 4ක් තියෙනවා. නේද? right. එහෙමනම් මොකද වෙන්නේ? මෙතන 4ක් a ඍණ b ගේ වර්ගයක් තියෙනවා. a ඍණ b ගේ වර්ගයව 4ක් තියෙනවා. මෙතන ඍණ එකක් තියෙනවා නේද? ඇතුලෙන් වැඩි වුණාම. එතකොට a ඍණ b ඒවා 4කින් a ඍණ b එකක් අඩු වෙනවා. එතකොට a ඍණ b වර්ගයව 3ක් අපිට ඉතුරුයි නේද? එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් 3 ගුණයක් a ඍණ b ගේ වර්ගය. ඒ වගේම මෙතන ඍණයි වැඩි වුණාම අපිට එනවා ධන. එහෙමනම් මෙතන තියෙනවා ධන c වර්ගයක්. මොකද හිතෙන්නේ දැන්? අපිට අවශ්‍ය මොකද්ද මේ ඩෙල්ටා? අපිට මේ ඩෙල්ටා අවශ්‍ය ඩෙල්ටා ධනපදයක් කියලා කියාගන්න නේද? ඕ සමානයි බිඳුව කියලා කිව්වත් ඇති. නේද? මොකද අපිට ඕන මේක තාත්විකයි කියලා කියන්නේ. දැන් මේක අපිට ආවේ ධනපදයක්. දැන් තව දුරටත් මේක සුළු කරගෙන යා යුතුයිද? මෙතන තියෙනවා පූර්ණ වර්ගයක් නේද? එහෙනම් මේක පැහැදිලිවම ධන සංඛ්‍යාවක්. ඒක 3න් වැඩි වුණොත් ඒකත් ධන සංඛ්‍යාවක් නේ. මෙන්න ඒකට එකතුලා තියෙන්නේ c වර්ගයක්. එතකොට c වර්ගය කියන්නේ මොන සංඛ්‍යාවක්ද? ඒකත් ධන සංඛ්‍යාවක්. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? සම්පූර්ණ ප්‍රකාශනය. මේක පැහැදිලිවම ධන නේද? එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රකාශනයේ ධන. මේ දීලා තියෙන මේ ප්‍රකාශනයේ විශාලයි බිඳුව. සමානයි බිඳුවත් වෙනවද? සමානයි බිඳුවත් වෙනවා නම් අපි ඒකත් කියන්න ඕන විශාල හෝ සමානයි බිඳුවයි කියලා. ඒතකොට සමානයි බිඳුව වෙනවා නම් ඒ සමානයි බිඳුව අවස්ථාවත් අපි ප්‍රකාශ කරන්නත් අවශ්‍යයි. right. එතකොට මේක සමානයි බිඳුව වෙන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන්. මොකද හේතුව දැන් a ඍණ b ට එන සංඛ්‍යාව ඍණාගේ මෙතෙන්ට ආව නම් තමයි මේ දෙක සුළු වෙන්නේ නේ. ඒ කියන්නේ මෙතෙන්ට අපි හිතමුකෝ 6ක් ආව කියලා. එහෙනම් මෙතෙන්ට ඍණ 6ක් එන්න ඕන. කවදාවත් මේක ඇතුලෙන් ඍණ 6ක් හැදෙනවද? නෑ නේද? මේ ප්‍රකාශනයෙන්වත් මේකින්වත් ඍණ සංඛ්‍යාවක් එන්නේ නැහැ. එහෙනම් මේ එකට එකක් කැපෙන්නේ නැහැ. එහෙමනම් මේක පැහැදිලිවම ධන සංඛ්‍යාවක් නේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේක විශාලයි බිඳුවයි. ඒතකොට මේ ප්‍රකාශනයේ විශාලයි බිඳුවයි නම් ඩෙල්ටා මේකට සමානයි. එහෙමනම් මට කියන්න පුළුවන් එම නිසා ඩෙල්ටා විශාලයි බිඳුවයි. ඩෙල්ටා විශාලයි බිඳුවයි. right. ළමයි විභාගයේ ඇත්තම විභාග වලට ගණන් හදනකොට මේ වගේ තැනකට හදාව නවත්තලා තියෙනවා. එතකොට දැන් මේගොල්ලෝ කියන්නේ මේ ප්‍රකාශනයේ මූල තාත්වික බව පෙන්වන්න. එතකොට ඩෙල්ටා විශාලයි බිඳුවයි. ඩෙල්ටා විශාලයි බිඳුවයි කියොත් තාත්විකයි කියලා කියන්න පුළුවන්ද? තාත්විකයි කියලා කියන්න පුළුවන් අපේ තියරි දැනුමේ. තේරෙනවද? එහෙමනම් අපි මේකදී ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට ඒකටත් ලකුණු පහක් තියෙනවා. අන්න ඒ පහ උඟක් ළමයිට නැහැ. right. එතකොට ඩෙල්ටා විශාලයි බිඳුවයි. එහෙනම් කියනවා එම නිසා මූල තාත්වික වේ කියලා මේගොල්ලෝ කියන්නේ තාත්විකයි කියලා කියන්නේ. එතකොට අපිට මෙතන කියන්න පුළුවන් ඕන තාත්වික ප්‍රබින්න වේ කියලා කියන්නත් පුළුවන්. මූල තාත්වික හා ප්‍රබින්න වේ. නැත්නම් මූල තාත්විකය කියලා කිව්වත් ඇති. මොකද මේ ප්‍රකාශනයේ හැටියට මූල තාත්වික බව පෙන්වන්න කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. හරි. right. එහෙනම් ඒ අපි ගත්තේ 7 වෙනි ගානේ 5 වෙනි එක. මම තවත් ඒ විදිහම එකක් ගන්නම්. 7 වෙනි ගානේ 6 වෙනි කොටසත් අපි හදලා ගමු. 7 වෙනි ගානේ 6. right. ඔයගොල්ලෝ ඒක හදන්න ගන්න ඊට පස්සේ මේක බලන්න. 7 වෙනි ගානේ 6 වෙනි කොටස. 7 වෙනි ගානේ 6 වෙනි කොටස දීලා තියෙනවා. ABC තාත්වික සංඛ්‍යා කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ සමීකරණයේ මූල අතාත්වික බව පෙන්වන්න. ඒතකොට අපි අතාත්වික බව පෙන්වන්න කියවල ගමන් පස්සේ අපි දන්නවා මේ පෙන්වන්න කියන්නේ මොකද්ද? ඩෙල්ටා කුඩයි බිඳුවයි කියලා පෙන්වන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ අවසන් ප්‍රතිඵලය වෙන්න ඕන ඩෙල්ටා කුඩයි බිඳුව වීම. ළමයි හුඟක් සම ළමයි මේ වගේ කියමු අතාත්වික බව පෙන්වන්න කිව්ව ගම ගන්න ඩෙල්ටා කුඩයි බිඳුවයි කියලා. එහෙම ගන්න බෑ. ඒක වැරදි. තේරුණාද? අතාත්වික බව පෙන්වන්න කියන්නේ. ඒතර අතාත්වික බව පෙන්වන්න ගම අපේ අවසන් ප්‍රතිඵලය තමයි ඩෙල්ටා කුඩයි බිඳුව වෙන්න ඕන. හරි right. එහෙමනම් අපි ඩෙල්ටා තර්ක කරගෙන යමු ඩෙල්ටා කුඩයි බිඳුවයි කියලා පෙන්වන්න ඕන. හරි right. එහෙමනම් අපි ගමු ඩෙල්ටා සමානයි. ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac. right. අපිට එහෙමනම් ඩෙල්ටා ආදේශ කරගෙන යන්න පුළුවන් b. b කියන්නේ දැන් මේ වර්ග සමී සමහර වර්ග සමීකරණ අපිට වෙන්න පුළුවන් මේක xy පද වෙන්වෙන්ව දාලා මේවා අපිට මේ හදා ගන්න වෙන්න පුළුවන්. xy නෙමෙයි x පද මෙතනක් තියෙනවා අනිත් පැත්තෙත් x පද තියෙනවා. ඒකට අපිට මේවා සුළු කරලා
හදාගන්න වෙනවා. x වර්ගයේ පද වෙනම x පද වෙනම නියත පද වෙනම. දැන් එතකොට මේ සමීකරණය ගත්තට පස්සේ මේ සමීකරණය අපිට එහෙම හදාගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද x පද වෙනමත් x වර්ගයේ පද වෙනමත් නියත පද වෙනමත් දීලා තිනවා. එහෙනම් අපිට මෙතනින් කෙලින්ම ඩෙල්ටා තර්ක කරන්න පුළුවන්. එහෙම නොවන සමීකරණයක් නම් අපි මේ ආකාරයට, ඒ කියන්නේ x වර්ගයේ පද වෙනමත් x පද වෙනමත් නියත පද වෙනමත් හදලා තමයි අපි ගන්න වෙන්නේ සුළු කරන්න. හරි රයිට්. එහෙමනම් අපිට b වර්ගයේ b කියන්නේ x එක්ක තියෙන සංගුණක. එතකොට x එක්ක තියෙන සංගුණකේ මොකද්ද? ඍණ දෙකක්. එහෙනම් මේකේ වර්ගය. එතකොට ඍණ දෙකේ වර්ගය ධන 4යි a වර්ගය. මෙන්න b වර්ගය. ඍණ 4යි a. a කියන්නේ x වර්ගයේ සංගුණක. ඒක එකයි. එතකොට එකෙන් වැඩි නම් වෙනසක් නොවන නිසා මම එහෙම තියන්නම්. a c c කියන්නේ මෙන්න නියත පදේ. එතකොට ඒකේ පද ගොඩක් තියෙන නිසා මම වරහණක් දාලා ගන්නවා. a වර්ගය ධන b වර්ගය. ඍණ 2යි bc ධන 2යි c වර්ගය. හරි. දැන් අපිට මේක සුළු කරගෙන යන්න පුළුවන්. right. එතකොට මේ දෙකටම 4ක් පොදුයි නේද? එහෙනම් අපිට 4ක් පිටට ගන්න පුළුවන්. එතකොට මේ වගේදී අපි පොදු පදෙහිම අහු වෙනව අපි පිටට ගන්නවා. right. එතකොට අපිට මෙතනින් 4 පිටට ගන්න පුළුවන්. 4ක් පිටට ගත්තොත් එහෙම මෙතන එනවා මොකද්ද? ධන a වර්ගයක් එන්නේ නේද? දැන් මෙතනින් මම මෙහෙම දෙයක් කරන්නම්. මොකද්ද? දැන් මේ පදේ අපිට ඍණ පදයක් බව පෙන්වන්න කියලා කියන්නේ අපි කැමති සංඛ්‍යාවක් පිටරන් හදාගෙන යන හැකියාව තියෙනවා. right. එතකොට ඍණ පදයක් මේක මූල අතාත්වික බවනේ. අතාත්විකයි කියලා කියන එකේම තියෙනවා අපි දන්නවා ඩෙල්ටා කුඩයි බිඳුව බව තමයි පෙන්වන්න තියෙන්නේ. එතකොට ඕනම සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවක් බව පෙන්වන්න පුළුවන් අපිට මොකක් කරලාද? අපිට පුළුවන් ඉලක්කමක් නම් ඍණ දෙක වගේ තිබ්බොත් අපිට කුඩයි බිඳුව කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන ඉලක්කම් එහෙම නැහැනේ නේද? එතකොට බීජීය පදයක් කුඩයි බිඳුවයි කියලා පෙන්වන්න නම් අපිට පෙන්වන්න වෙන්නේ මොකද්ද? මොනාහරි සංඛ්‍යාවක වර්ගයක් ගත්තොත් ඒක ධන. එතකොට ඒක ඉස්සරහින් ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙලා තියෙනවා නම් එහෙමනම් මේක පැහැදිලිවම කුඩයි බිඳුව. නේද? එතකොට මෙන්න මේ ආකාරයට පෙන්වන්න ඕන. එහෙමත් නැත්නම් අපිට මෙහෙම පෙන්වන්නත් පුළුවන්. මේ විදිහට මේ ඉස්සල්ලා කලින් ආකාරයටම ඍණ සංඛ්‍යාවක් තියෙනවා. ඒකෙනුත් අඩු වෙලා තියෙනවා තව ඍණ සංඛ්‍යාවක්. එහෙමනම් කුඩයි බිඳුවයි. මේකට එකතුලා තිබ්බොත් අපිට කුඩයි බිඳුවයි කියන්න බෑ. අපිට මේකද විශාල මේක විශාල කියලා තීරණය කරගන්න බැරි අවස්ථාවක අපිට කුඩයි බිඳුවයි කියලා කියන්න බෑ. එහෙනම් අපිට පැහැදිලිව අඩු වෙලා තියෙනවා නම් අපිට කියන්න කුඩයි බිඳුවයි කියලා. නැත්තම් මේකෙන් අඩු වෙලා තියෙන්න ඕන වීජ්‍ය පදයක් නම් වීජ්‍ය පදේ වර්ගයක් අඩු වෙලා තියෙන්න ඕන. එතකොට තමයි අපි දන්නේ මේකත් ධන. එතකොට ඒකත් ඍණයෙන් වැඩි වුණාම එයත් පැහැදිලිවම ඍණ සංඛ්‍යාවක්. මේකත් ඍණ. එතකොට පද දෙකම ඍණ නිසා මේක කුඩයි බිඳුවයි කියලා. එතකොට මේ වගේ අවස්ථාවකට අපි මේක හදාගෙන ආයතුයි. එතකොට අපි ඇත්තටම දැන් මේකේ අතාර්ථික බව පෙන්වන්න කියලා තියෙන නිසා පිටින් ඍණ සංඛ්‍යාවක් තියාගන්නත් වෙනවා නේද? ඒ නිසා මම මෙතනින් ඍණ 4ක්ම ගන්නම් පිටට. මොකද ඍණ 4ක් ගන්න එක හේතුවක්. ඒතකොට මේකේ පද ටික ඔක්කොම මේ තියෙන ආකාරයෙන්ම තියෙනවා නේද? right. එහෙනම් අපිට ඍණ 4ක් ගත්තොත් එහෙම මෙතන ඍණ 4ක් ගත්ත නිසා මේක ඍණේ වර්ගය වෙනවා. ඒතකොට ඍණ 4 ගත්ත නිසා මෙතන ඉතුරු වෙන්නේ ධන පදයක්. ධන එකක් නේද? ඒතකොට ඔක්කොම ඇතුළ ධන එකෙන් ගුණ වෙන්නේ. එහෙනම් මෙතන ඇතුළ ඉතුරු වෙනවා a වර්ගය ධන b වර්ගය ඍණ 2යි bc ධන 2යි c වර්ගයක්. right. දැන් එහෙනම් අපිට මේ a වර්ගයට a වර්ගේ සුළු වෙනවා නේද? එතකොට ඉතුරු පද වලින් නම් එහෙම සුළු වෙන රටාවක් පේන්නේ නැහැ. a වර්ගයට a වර්ගේ කැපෙනවා. එතකොට b වර්ගයක් තියෙනවා. හරි. ඒක ධන ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක මේ ඍණෙන් වැඩි වුණාම ඍණ වෙනවා. එතකොට මෙතන ධන 2යි c වර්ගයකුත් තියෙනවා. ඒකත් ධන සංඛ්‍යාවක්. මේ ඍණ 4ෙන් වැඩි වුණාම ඒකත් පැහැදිලිවම ඍණ. එතකොට මේ දෙන්න පැහැදිලිව ඍණ කියන්න පුළුවන්. මේක අපිට කියන්න පුළුවන්ද? මේක ධනද ඍණද කියලා කියන්න බෑ. මේ ඍණ 4යි වැඩි වුණාම ධන 8ක් එන්නේ. ධන 8ක් ආවා කියලා ධන කියන්න බෑ. මොකද මේ BC දෙන්න ගැන අපි දන්නේ නැහැ ලකුණු. නේද? එතකොට ඒක ගැන අපිට නිශ්චිත තීරණයකට එන්න බෑ නේද? හරි. එහෙමනම් බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඍණ 4ක්. දැන් මේක දිහා බලපු ගමන් අපිට තේරෙනවා B වර්ගයේ තියෙනවා. මේ දෙන්න කැපිලා ගිහින් තියෙන්නේ නේද? එතකොට B වර්ගයේ තියෙනවා ඍණ 2ක් BC තියෙනවා. B වර්ගයේ ඍණ 2යි BC. තව අඩුයි මොකද්ද? ධන C වර්ගයක් තිබ්බනම් අපිට මේක ලියන්න පුළුවන් කියලාද? B ඍණ C වර්ගයේ විදිහට නේද? එතකොට වර්ග පදයක් තියෙනවා. අපි එහෙනම් ඒ විදිහට ගමු. එහෙමනම් මම මේක ලියනවා B වර්ගය ඍණ 2යි BC ධන C වර්ගයක් ඕන. C වර්ගයක් තියෙනවා. ඒ වුණා දෙකක් C වර්ගය තියෙනවා. එහෙනම් එක C වර්ගයක් මෙතෙන් ගත්තා. තව ධන C වර්ගයක් ඉතුරු. ඒක පැත්තකින් තියාගන්න. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් 4ක් මොකක්ද දෙන්නේ? B ඍණ C ගේ සම්පූර්ණ කීවර්ගයනේ. එතකොට B වර්ගයේ ඍණ 2යි BC ධන C වර්ගය එනවා. තව පැත්තකින් තියෙනවා ධන C වර්ගයක්.
මේ ප්‍රකාශනය ගැන මොකද කියන්නේ තමයි අපිට නේද? B ඍණ C ගේ සම්පූර්ණකයේ වර්ගය පැහැදිලිවම ධන සංඛ්‍යාවක්. ඒ වගේම C වර්ගයත් ධන සංඛ්‍යාවක් නේද? එහෙනම් මේ දෙකෙන්ම එකතුව කියන්නේ පැහැදිලිවම ධන සංඛ්‍යාවක්. එතකොට එන ධන සංඛ්‍යාව මේ පැත්තේ තියෙන ඍණ 4 නේ. ඍණ 4. ඍණ 4න් ගුණ වුණොත් හැදෙන්නේ මොන සංඛ්‍යාවක්ද? ඍණ සංඛ්‍යාව. මොකද ඇතුලේ ඉන්නේ පැහැදිලිව ධන සංඛ්‍යාවක්. ඒක ඍණ 4න් වැඩි වුණාම මේ ප්‍රකාශනයේ සම්පූර්ණයෙන්ම ඍණ සංඛ්‍යාවක් වෙනවා. එහෙමනම් අපිට අපේ අවශ්‍යතාවය හරි මේක කුඩායි බිඳුවයි කියන්න පුළුවන්. එහෙනම් මේක කුඩායි බිඳුවයි නම් මේකයි ඩෙල්ටායි සමානයි. එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් ඩෙල්ටා කුඩායි බිඳුවයි. නේද? අපි ඒක දන්නවා ඩෙල්ටා කුඩායි බිඳුව කියලා ලිව්වා කියලා මදි. ඒතකොට අපි අන්තිමට ලියන්න ඕන මොකද්ද? මේගොල්ලෝ කියන්නේ මූල අතාත්වික බව පෙන්වන්න. එහෙනම් අපි කියනවා එම නිසා මෙහි මූල අතාත්වික වේ. මූල අතාත්වික වේ. අපි යමු ටියුට් එකේ 8 වෙනි ගාන. 8 වෙනි ගානේ 5 වෙනි එකට. 8 5 වෙනි ගාන. රයිට්. එතකොට මේ 8 5 වෙනි ගාන කියලා තියෙන්නේ වර්ග සමීකරණයක් දීලා මේ වර්ග සමීකරණය දීලා මේගොල්ලෝ කියනවා සමීකරණයේ මූල තාත්වික වන m හි පරාසය සොයන්න. සමීකරණයේ මූල තාත්වික වන m හි පරාසය. එතකොට 8 වෙනි ගානේ 7 වෙනි ගානේ වෙනස මොකද්ද? 7 වෙනි ගානේ කියලා තිබ්බේ මොකද්ද? මූල තාත්වික බව පෙන්වන්න. දැන් මේගොල්ලෝ කියන්නේ මොකද්ද? මූල තාත්වික බව පෙන්වන්නද කියන්නේ? නෑ නේද? ප්‍රශ්නේ වෙනස්. මොකද්ද කියන්නේ? මූල තාත්වික වන m හි පරාසය. එතකොට මේගොල්ලෝගේ ප්‍රශ්නේ මොකද්ද? මේ m පිහිටන පරාසය අහන්නේ. මූල තාත්වික වෙනවා කියලා තියෙනවා මේගොල්ලෝ. මේකේ මූල තාත්වික වන m හි පරාසය. එතකොට අපි මෙතෙන්දි දන්නවා මූල තාත්විකයි කියන එක දන්නවා නේද? කලින් ගානේ අපිට මොකද්ද කිව්වේ? කලින් ගානේදී අපිට කිව්වේ මූල තාත්වික බව පෙන්වන්න. එතකොට තාත්වික බව පෙන්වන්න ඕන ඩෙල්ටා විශාලයි බිඳුවයි කියලා. දැන් මෙතන ගානේ හිම දෙයක් නෙවෙයි කියන්නේ. මෙයාගේ මූල තාත්වික වන m හි පරාසය. එතකොට m ගේ පරාසයක් ගැන තමයි මේගොල්ලෝ අහන්නේ. එතකොට මේගොල්ලෝ මේ ගානේදී කියලා තියෙනවා මූල තාත්වික වෙන්නත් ඕන. එතකොට අපි මෙතෙන්දී දන්නවා මෙහි මූල තාත්විකයි කියලා දන්නවා නේද? එතකොට මූල තාත්වික වන m හි පරාසය. එහෙනම් අපිට තාත්වික මූල සඳහා අපි අවශ්‍යතාවයක් දන්නවා මොකද්ද? මූල තාත්විකෙන්ට අවශ්‍යතාවය. ඩෙල්ටා විශාලයි බිඳුව උනත් මූල තාත්විකයි, ඩෙල්ටා සමානයි බිඳුව උනත් මූල තාත්විකයි නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මූල තාත්විකෙන්ට අවශ්‍යතාවය ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුවයි. right. එහෙනම් අපි ගමු. එතකොට මේ ගාන ගන්නකොට පොඩි ගැටලුවක් තියෙනවා. මේ ගාන x වර්ගයේ පද වෙන් කරලා තියෙනවා, x පද වෙනම තියෙනවා, නියත පද වෙනම තියෙනවා. ඒ වුණාට අපේ රටාව තියෙන්නේ ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. එහෙනම් නියත පදයක් මේ පැත්තට ගන්න වෙනවා නේද? එහෙනම් අපි ඒකත් මේ පැත්තට ගමු. එහෙනම් අපිට එනවා 5m ඍණ 1 වාරයක් x වර්ගය ධන mx. එතකොට මේක මේ පැත්තට ගත්තොත් මොකද වෙන්නේ? ධන 5m වෙනවා මේක. ධන 1 මේ පැත්තටදී ඍණ 1ක් වෙනවා. සමානයි බිඳුවයි. දැන් අපේ රටාවට තියෙනවා. දැන් අපිට තර්ක කරන්න පුළුවන්. right. එතකොට මේගොල්ලෝ ගානේ කියලා තියෙනවා මූල තාත්වික වන m හි පරාසය. එතකොට අපි දන්නවා මේකේ මූල තාත්විකයි. එහෙනම් අපිට තාත්වික මූල පවතින මොනවාද කොටද? ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුවකට නේද? එහෙනම් අපි ලියමු තාත්වික මූල සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. හරි. තාත්වික මූල සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕන. හරි. එහෙනම් අපිට එතනින් ගන්න පුළුවන් ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac නේද? මේක විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕන. මේ තර්කය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. තර්කය තියෙන්න ඕන. තර්කයට වෙන ලකුණු දෙනවා. හරි. එතකොට b වර්ගයේ ර්ණ 4යි ac. හරි. එතකොට b වර්ගය කියන්නේ x එක්ක තියෙන සංගුණකය x එක්ක තියෙන m වර්ගයේ ර්ණ 4ක් a කියන්නේ 5m ඍණ 1 වාරයක් c. c කියන්නේ 5m ඍණ 1 නේ. 5m ඍණ 1 විශාල හෝ සමානයි බිඳුවයි. එතකොට මේකේ පරාසය ගැන අහන්නේ. right. එතකොට පරාසය හොයන එක ගැන අපිට මේ වෙනකොට යම් අදහසක් තියෙනවා. මොකද හේතුව අපි මේ වෙනකොට අසමානතා, මාපාංක සමානතා, වීජ්‍ය අසමානතා සහ මාපාංක සමානතා කියන කොටස් දෙකම කතා කරලා තියෙන්නේ නේද? right. එහෙනම් මෙතන අසමානතාවයක් තියෙන්නේ. එහෙනම් පරාසයක් ගැන අහන්නේ. මේකේ බලපු ගමන් අපිට තේරෙනවා m ගේ වර්ග සමීකරණයක් තියෙන්නේ. ඒතර වර්ග සමීකරණයක අපි දන්නවා සාධක කඩලා තමයි අපිට පරාසය ගැන කතා කරන්න පුළුවන්. right. එතකොට
සාධක කඩන්න තියෙනවා. සාධක කඩනකොට මට මෙතන තේරෙනවා m වර්ගයක් තියෙන්නේ. මෙතන 4 5යි m ඍණ 1 වර්ගය. එතකොට ඒක වර්ග දෙක අන්තරයෙන් ලියන්න පුළුවන් නේද? එහෙනම් එතරම් අපිට සාධක එනවා. එතකොට ආයෙ මේක සුළු කරලා නැවත සාධක කඩන්න අවශ්‍ය නැහැ. නිකම්ම මේක වර්ග දෙක අන්තරේ රටාවටම අපිට ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි මේක ලියමු m වර්ගය ඍණ 4යි මේ තියෙන්නේ මොකද්ද? 5යි m ඍණ 1 සම්පූර්ණ කී වර්ගය විශාල හෝ සමානයි බිඳුව. රයිට්. අපිට එහෙනම් මේ දෙක වර්ග දෙක අන්තරේ ලියන්න පුළුවන්. මේ තියෙන 4 කියන්නේ දෙකේ වර්ගය නේද? රයිට්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කොහොමද? m ඍණ x ඍණ y x ධන y. එතකොට m ඍණ දෙවරක් 5යි m ඍණ 1. මෙන්න ලිව්වා a ඍණ b ආකාරයෙන්. x ඍණ y ආකාරයෙන්. ඊළඟට ආයෙ එන්න ඕන a ධන b. m ධන දෙවරක් 5යි m ඍණ 1. මොකද වර්ග දෙක අන්තරේ ලියලා ගන්න පුළුවන් තැනක් තිබුණොත් අපි අනිවාර්යෙන් ඒක එතෙන් යන්න ඕනේ. නැත්නම් අපි ඒක සුළු කරගෙන ගියොත් අපිට තව ගොඩක් දුරට යන්න වෙනවා සහ සාධකත් අපිටම කඩා ගන්න වෙනවා. එතකොට මේ වැඩේ අමාරුයි. හරි. එහෙනම් අපිට මෙතන ඉගෙනව මොකද්ද? m ගෙන් අඩු වෙනවා. මෙතන ඇතුළේ ගුණ වුණොත් එහෙම දෙවරක් 5 10යි 10යි m එකක්. එතකොට m ගෙන් 10යි m අඩු වුණාම අපිට ඉතුරු වෙනවා කීයද? 9යි m එකක් ඉතුරු වෙනවා නේ. ඍණ 9යි m එකක්. ඍණ 9යි m. මෙතන දෙකෙන් ගුණ වෙනවා ඇතුළේ. එතකොට ඍණ දෙවරක් ඍණ 1 ධන දෙකක් වෙනවා. හරි. ඊළඟ තැන මොකද වෙන්නේ? m ගෙන් මොකද වෙන්නේ? m ට එකතු වෙනවා. මෙතන දෙවරක් 5 10යි m එකක්. එහෙනම් අපිට එනවා 11යි m එකක් එනවා. මෙතන දෙවරක් 1 දෙවරක් 1 2යි ඍණ 2ක් එනවා. විශාල හෝ සමානයි බිඳුව. හරි. එතකොට අපි මේ වගේ එකදී අපි කිව්වා සාධක කඩා ගන්න නම් අපිට ලේසි වෙන්න අපි m තනි කර ගන්නවා. එතකොට මේ ඒ කියන්නේ අපිට තර්කය ගන්න ලේසි වෙන්න. එතකොට m තනි කරගත්තොත් ඍණ 9 පිටට එනවා. එතකොට මෙතනින් ඍණ 9ක් පිටට ගන්න පුළුවන්. m ඍණ 2 බෙදීම 9ක් එනවා එතන. මෙතනින් අපිට පුළුවන් 11ක් පිටට ගන්න. එතකොට ඍණ 9 වැඩි කිරීම 11ක් කියලා මෙතෙන් එනවා. මේ දෙක ගුණ වෙනවා. එතකොට 11ක් පිටට ගත්ත නිසා මෙතනින් අපිට එනවා m ඍණ 2 බෙදීම 11. විශාල හෝ සමානයි බිඳුව. විශාල හෝ සමානයි බිඳුව. දැන් අපිට පුළුවන් මොකද්ද? 11ක් ඍණ 9 මේ ප්‍රකාශනයෙන් බෙදලා දාන්න. එතකොට 11ක් ඍණ 9ෙන් බෙදුවොත් ඍණ සංඛ්‍යාවකින් බෙදෙන්නේ. ඍණ සංඛ්‍යාවකින් බෙදුනොත් වෙන්නේ විශේෂයෙන්ම අසමානතාවය අනිත් පැත්තට යනවා නේද? රයිට්. එහෙනම් අපි මේක ලියන්න පුළුවන් මම බෙදුවට පස්සේ මට එනවා මොකද්ද? m ඍණ 2 බෙදීම 9 වාරයක්. m මෙතන m ඍණ මෙතනවා ඍණ ලකුණක් ගත්ත නිසා මේක ඍණ වුණා. මෙතන ඒ විදිහම නේ. හරි. ඍණ සංඛ්‍යා දෙකම තමයි තියෙන්නේ. m ඍණ 2 බෙදීම 11. කුඩායි හෝ සමානයි බිඳුව තිබුණේ ඍණ සංඛ්‍යාවකින් බෙදු විශාල හෝ සමානයි බිඳුව තිබුණේ ඍණ සංඛ්‍යාවකින් බෙදුණු නිසා කුඩායි හෝ සමානයි බිඳුව වුණා. එහෙනම් මේකගේ කුඩායි හෝ සමානයි බිඳුව. රයිට්. එහෙනම් අපිට මේක සංඛ්‍යා රේඛාවේ ලකුණු කරගන්න පුළුවන්. සංඛ්‍යා රේඛාවේ ලකුණු කරොත් මෙතනින් එනවා 2 බෙදීම 9ක්. මෙතන 2 බෙදීම 11ක්. එතකොට මේ දෙන්නගෙන් කුඩා සංඛ්‍යාව වෙන්නේ ධන 2 බෙදීම 11. ඊට වඩා විශාලයි 2 බෙදීම 9. එතකොට අපි දන්නවා කුඩායි නම් එන්න ඕන මේකේ මොන පරාසයද? අපි මේක අසමානතාවයකට තර්ක කරලා තියෙන්නේ. කුඩායි නම් එන්නේ මෙයාගේ මැද. විශාලයි නම් දෙපැත්ත නේද? රයිට්. මේක අපි මේ තර්කේ ගන්න පුළුවන් තැනටම හදලා තියෙන නිසා අපිට එකපාරම එහෙම කියන්න පුළුවන්. රයිට්. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේක එන්නේ මැද කොටස. ඒ වගේම සමානයි බිඳුව අවස්ථාව තියෙන නිසා මේ අවස්ථා දෙකේම සමාන අගය වෙනවා. මොකද මෙතන යට පවතින අගයක් නැහැ. හරේ අගයක් නැහැනේ. හරේ අගයක් තිබ්බොත් සමානයි බිඳුව වෙන්න බැරි නේද? එහෙමනම් මේ විදිහට එනවා. මෙහෙම අමතකයි නම් ළමයිකට පුළුවන් ඕගලන්ට මතකයි එක්කෝ දෙපැත්ත නැත්තම් මැද එන්නේ. ඒතකොට මේ කොහේ හරි සංඛ්‍යාවක් ආදේශ කරලා බලන්න පුළුවන් මේකෙත් ගැලපෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට මම 100 වගේ ආදේශ කරලා බලනවා. 100 කියන්නේ මේ පැත්තේ තියෙන සංඛ්‍යාවක් නේ. 100 ආදේශ කරොත් m ට 100 ඍණ 2 බෙදීම නම් මේ කියන්නේ ධන සංඛ්‍යාවක් නේ. 100 ඍණ 2 බෙදීම 11ක් ධන. ඒතකොට මේ සංඛ්‍යා දෙකම ධන. ධනයි ගුණ වුණාම ධන සංඛ්‍යාවක් එන්න ඕන. අසමානතාවය අනිත් පැත්තට තියෙන්න ඕන. ඒතකොට මෙතන තියෙන කුඩායි බිඳුව කියලා. එහෙනම් ඒකෙන් 100 දැම්මොත් අපිට මේ අවශ්‍යතාවය එන්නේ නැහැ. එහෙනම් මේ පැත්තේ එන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් මේ පැත්තේ එන්නේ නැහැ. එන්නේ මැද. ඒ විදිහට අපිට තර්ක කරලා ගන්න පුළුවන්. රයිට්. එහෙමනම් අපිට මෙයාගේ පරාසය එනවා. මේගොල්ලෝ ගාන කියන්නේ m ගේ පරාසය. එහෙනම් m ගේ පරාසය එනවා 2 බෙදීම 11ට වඩා විශාල හෝ සමානයි m කුඩායි හෝ සමානයි 2 බෙදීම 9. මේ විදිහට කියන්න පුළුවන්. නැත්තම් මේක මෙහෙම කිව්වත් හරි
අපිට මේ ආකාරයට කියන්නත් පුළුවන්. මෙහෙම කිව්වොත් හොඳටම ඇති. right. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ විදිහට. MIT තාත්වික සංඛ්‍යා. ඒ උනාට m පවතින්නේ 2 බෙදීම 11ට වඩා විශාලයි. m කුඩයි හෝ සමානයි 2 බෙදීම 9යි කියලා මේ වගේ කුලකාංකණයෙන් කියන්නත් පුළුවන්. මේකෙන් කොහොම කිව්වත් අපිට ලකුණු හම්බ වෙනවා. right. එතකොට මේ අපි කතා කරේ 8 වෙනි ගානේ 5 වෙනි එක. තවත් අපි ඒකටම උදාහරණයක් කතා කරලා 8 වෙනි ගානේ 4 වෙනි එකත් ගන්න බලන්න. 8 4 වෙනි ගානේ. 8 වෙනි ගානේ 4 වෙනි කොටස 8 වෙනි ගානේ 4 වෙනි එකේ කියලා තියෙන්නේ මොකද්ද? වර්ග සමීකරණයක් දීලා වර්ග සමීකරණේ මූල අතාත්වික ගණනේ පරාසය සොයන්න. නේද? එතකොට මෙයාගේ මූල අතාත්වික ගණනේ ඉස්සලගේ තාත්වික. නේද? අපි දන්නවා මූල අතාත්වික වන කියලා දීලා තිනවා. එතකොට මූල අතාත්වික බව වෙන්නන්නේ නෙවෙයි දීලා තියෙන්නේ නේ. එතකොට අතාත්වික වෙනවා කියන කතාව කියලා එන්ගේ පරාසය හන්නේ. එතකොට අතාත්වික වෙනවා කියලා තියෙනවනේ. එහෙනම් අපි දන්නවා මූල අතාත්වික වෙනවා නම් ඩෙල්ටා කුඩයි බිඳුව නේද? මූල තාත්වික අතාත්වික මේ හැමදේම තීරණය කරන්නේ ඩෙල්ටාත් එක්ක. right. එහෙනම් අපිට කියන්න පුළුවන් අතාත්වික මූල සඳහා ඩෙල්ටා කුඩයි බිඳුව විදිහට. අපේ තර්කය. අතාත්වික මූල සඳහා ඩෙල්ටා කුඩයි බිඳුව විය යුතුය. right. මෙන්න අපි වා අතාත්වික මූල සඳහා අපේ තර්කය ලියුවා. right. එහෙනම් අපිට මෙතනින් තර්ක කරලා ගන්න පුළුවන් m ගේ පරාසය. හදාගෙන යන්න ගමු. ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4a c කුඩයි බිඳුවයි. මේක ලියන්න නැතුව මේකට පද ආදේශ කරගෙන ගියත් කමක් නැහැ. right. b කියන්නේ මේ යන්නේ. එතකොට b වර්ග වුණාම 2 වර්ගය 4යි 2m ඍණ 3 වර්ගය b වර්ගය ඍණ 4ක් a කියන්නේ 3යි c කියන්නේ 2m ඍණ 5 මේකෙන් ගුණ වෙනවානේ කුඩයි බිඳුව. හරි. එතකොට දැන් මේකේ අපිට අවශ්‍ය සාධක හොයාගන්න නේද? m ගේ වර්ග සමීකරණය මෙතනත් එන්නේ නේ වර්ග පදයක් තියෙනවා. එතකොට මේකේ සාධක හොයාගත්තොත් තමයි අපිට මේ m ගේ පරාසය කියන්න පුළුවන්. හරි. එහෙමනම් සාධක හොයාගෙන යනකොට අපිට පුළුවන් මේක පොදු පද තියෙනවා නම් ඒවා ඉවත් කරලා පිටට අරගෙන හදාගෙන යන්න නේද? එතකොට මේ දෙකම 4කින් සංඛ්‍යාව පොදුයි. 4 කියන්නේ පැහැදිලිව දන්න සංඛ්‍යාව. මට පුළුවන් මේ මුළු ප්‍රකාශනයම 4ෙන් බෙදාගෙන යන්න නේ. හරි. 4ෙන් බෙදාගෙන යන ගමන් මට පිටට ගන්න පුළුවන් පද තියෙනවද කියලා බලනවා. එහෙම එකක් නම් ගන්න පුළුවන් එකක් නැහැ. එහෙමනම් මේක වර්ග කරලාම තමයි හදන්න වෙන්නේ. එතකොට මම 4ෙන් බෙදුවා. 4ෙන් බෙදුවට පස්සේ 4 කියන සංඛ්‍යාව ඉවත් වෙනවා. 4ෙන් බෙදාගෙන ගියා. මේක අයින් වෙනවා. එහෙනම් මම මේක වර්ග කරනවා. 2යි m ගේ වර්ගය 4යි m වර්ගයක් වෙනවා. ඊට පස්සේ මේ දෙන්නයි ගුණිතයේ දෙගුණය 6යි m ඒක දෙගුණේ ඍණ 12යි m ධන ඍණ 3 වර්ගයේ 9යි. මේකත් මට පුළුවන් ඍණ 3න් වැඩි කරලා ගන්න. ඒතකොට ඍණ 3න් වැඩි වුණාම අපිට එනවා ඍණ 6යි m එකක් එනවා. 6යි m වර්ගයක් එනවා. 6යි m වර්ගය ධන 15යි m කුඩයි බිඳුවයි. හරි. එහෙමනම් බලමු මේක සාධක කැඩනවාද කියලා. right. එතකොට 4m වර්ගයෙන් 6m වර්ගය ගියාම ඍණ 2m වර්ගයක් තියෙනවා. ඍණ 12m ධන 15m. එතකොට මේ දෙන්න සුළු වුණා. මේ දෙක සුළු කරා. මේ දෙන්න සුළු වුණාම ධන 3m එකක් එනවා. ධන 9. කුඩයි බිඳුව. මට මේක සාධක කඩා ගන්න ලේසි වෙන්න ඍණ සංඛ්‍යාවකින් ගුණ කරගෙන ඍණ පදයකින් ගුණ කරගෙන යන්න පුළුවන් නේද? ඍණ ලකුණකින්. එතකොට අපිට එනවා ධන 2m වර්ගය ඍණ 6යි ඍණ 3m ඍණ 9 විශාලයි බිඳුවයි. මොකද ඍණයකින් ගුණ කරන නිසා අසමානතාවය පැත්ත මාරුණා. right. සාධක තියනවාද? නවරත් දෙක 18යි. ඍණ 18 ඉන්න 3 6 වරක් 3න් කැපෙනවා නේද? 6 වරක් 3. හරි. එතකොට සාධක ඒ ආකාරයට ලියලා සුළු කරලා ගන්නත් පුළුවන්. නැත්නම් එකවරම ලියන්න හැකියාවක් තියෙනවා නම් එකවරම ලියලා ගන්නත් පුළුවන්. 2m අපි එකවරම ලියන විදිහ මුලදී කතා කරලා තියෙන විශාලයි බිඳුවයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 2m වර්ගය හැදෙනවා නේද? එතකොට අපිට ඕන ඍණ 9ක්. එතකොට වෙනසින් ඍණ 3ක් ඕන. නේද? එතකොට ඍණ 9 ගන්න වෙනකොට 3 වරක් 3 විදියට. එතකොට මේකටත් මට 3ක් ගන්න පුළුවන්. මෙතෙන්ට 3ක් දාන්න පුළුවන්. එතකොට 9 එනවා. එකක් ධන එකක් ඍණ වෙන්න ඕන. එතකොට මේ දෙන්න ගුණ වෙලා හැදෙනවා ධන 6යි මේ දෙන්නගෙන් ඉන්නේ මේ දෙන්නගෙන් 6යි මේ දෙන්නගෙන් 3යි. එතකොට වෙනසෙන් ඍණ 3යි වෙන්න නම්
විශාල පදේ ඍණ වෙනවනේ. මේක ඍණ මේක ධන. එහෙනම් ඍණ 6යි m වෙනවා ධන 3යි m වෙනවා. ඍණ 3යි m කියනවනේ. මෙන්න ඒක. එතකොට මෙතනත් අපිට අපි අර කලින් කතා කරා වගේ අසමානතාවයේ තර්කය ගන්න ලේසි අපිට m තනියම තිබ්බනම්. රයිට් මට m තනි කරගන්න පුළුවන් දෙකක් පිටට අරගෙන ඒ දෙකෙන් බෙදලාම දාන්නම් එකවර. එතකොට දෙකක් පිටට ගත්තොත් එහෙම මෙතන කියනවා මොකද්ද? m ධන 3 බෙදීම 2ක්. එතකොට මේ දෙකෙන් බෙදලාම දාලා තියෙනවා. දෙකක් පිටට ආවා ඒ දෙකෙන් බෙදුවා. බෙදුවා කියලා අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ නේද? රයිට්. එතකොට මේකෙන් කීයක්වත් පිටට එන්නේ නැහැ. මෙතන තියෙන m ඍණ 3. විශාලයි බිඳුව. මොකද ධන දෙකෙන් බෙදුණු නිසා අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට පරාසය ලේසියෙන්ම තර්ක කරන්න පුළුවන්. මොකක්ද වෙන්නේ? සංඛ්‍යා රේඛාවේ ලකුණු වෙනවා. මෙතනින් ඍණ 3 බෙදීම 2ක් මෙතනින් ධන 3ක් නේද? ඍණ 3 බෙදීම 2යි ධන 3යි. හරි. එහෙමනම් මේක විශාලයි බිඳුවයි. අපි දන්නවා විශාලයි බිඳුවයි නම් අසමානතාවය වෙන්න ඕන කොහෙද? දෙපැත්තනේ. විශාලයි බිඳුවයි. එහෙමනම් මේක කියනවා දෙපැත්ත. නැත්තම් සංඛ්‍යාවක් ආදේශ කරලා ටක් ගාලා හොයලා ගන්න පුළුවන්. ඒකෝ මේගොල්ලෝ මේ පරාසය ලියනකොට තමයි කෙලින්ම ලකුණු දෙන්නේ. හරි. ඒතකොට අපි මේ වගේ අසමානතාවය මේ වරහන් දෙකක් තියෙනවා නම් අපි දන්නවා පැහැදිලිවම අපිට මේකේ දෙපැත්තද එකම පැත්තද කියලා ලියා ගන්න පුළුවන් කොහොමද කියන එක අපි දන්නවා. රයිට්. එහෙමනම් අපිට මේ විදිහට එනවා. හරි. එහෙමනම් මේ තමයි m ගේ පරාසය. එහෙනම් අපිට ලියන්න මොකද්ද? ඍණ අනන්තයේ සිට ඍණ 3 බෙදීම 2 දක්වා 3 සිට ධන අනන්තය දක්වා. එතකොට මේ වගේ ගානකදී අපි ඊළඟට බලන්න ඕනේ තමයි මේගොල්ලෝ m ගැන මොනවද කියලා තියෙනවද කියලා. වැරදිලා හරි ගානේ මෙහෙම m කියලා තිබ්බනම් m විශාලයි බිඳුවයි කියලා එහෙම දීලා තිබුණා නම් අපිට එහෙනම් මේ පරාසය අයින් කරන්න වෙනවානේ. එතකොට අපි එන්නේ මේ දේවලුත් බලන්න ඕනේ. එතකොට මේ ගානේ එහෙම කියලා නැහැ. m අයිති තාත්වික සංඛ්‍යා කියලා තියෙන්නේ. රයිට්. එහෙනම් අපිට ගන්න පුළුවන් m එන්නේ කොහොමද? ඍණ අනන්තයට වඩා අනන්තය දැම්ම මේ වගේ වෙහෙන්න ඕන නැත්නම් ඇල්ෆා ඍණ අනන්තයට වඩා විශාලයි m කුඩයි හෝ සමානයි 3 බෙදීම 2යි හෝ එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් 3ට වඩා විශාල හෝ සමානයි m කුඩයි ධන අනන්තය. මේ පරාසය තුල තමයි m පිටන්නේ. මෙන්න අපි m ගේ පරාසය හොයලා ගත්තා. අපි යමු ඊළඟට ටියුට් එකේ 11 වෙනි ගානට. එතකොට 11 වෙනි ගාන තියෙන්නේ 11 වෙනි ගාන පොඩ්ඩක් මේකේ තියෙන විශේෂ මේ වර්ග සමීකරණ වලින් විතරක් අපිට හොයාගන්න පුළුවන් විශේෂ රටාවක්. මේක වර්ග සමීකරණ වලින් හොයන්නත් පුළුවන්, කලණයෙන් හොයන්නත් පුළුවන්. කලණය කිව්වේ කලණේ අවකලනය කොටසෙන් හොයන්නත් පුළුවන් කොටසක්. එතකොට මේ වගේ ගණනුත් අපිට වර්ග සමීකරණ වල වැටෙන්න පුළුවන්. එතකොට මේ ගාන ඔයගොල්ලන්ට හදන්න ඕන සියලුම කොටස් ටික මම හිතන උදව් කිරීම කරලා තියෙනවා මේ ගානේ. රයිට්. එතකොට 11 වෙනි ගාන දීලා තියෙන්නේ මේ විදිහට වර්ග සමීකරණයක් දීලා කියනවා ශ්‍රිතය හරස් ගුණිතින් වර්ග සමීකරණයක් බවට හරවන්න කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා x තාත්වික අගය ඔස්සේ විචලනය වන විට ඍණ 3ක් ධන 1ක් අතර අගයක් ගත නොහැකි බව පෙන්වන්න. එතකොට මේ ප්‍රකාශනයට ඍණ 3ක් ධන 1ක් අතර අගයක් ගන්න බෑ කියලා. එතකොට මේක ඇත්තටම මේ කතන්දරේ තමයි මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. මෙහෙම අපිට ප්‍රකාශනයක් දීලා තිබුණොත් මෙයා පිහිටන පරාසය වෙන එක කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේක පිහිටන පරාසය. මේක ටිකක් අපිට මේක ලේසි දෙයක් නෙවෙයි මේ වගේක් ගන්න එක. එක්කෝ අපි මේක යන්න ඕන කලණේ භාවිතේ. කලණේ භාවිතේ. අවකලණේ භාවිතේ. අවකලණේ ප්‍රස්තාර කියන කොටස. අපි මේ අවකලණේ ප්‍රස්තාර කොටස පටන් ගන්නවා මේ පාඩම ඉවර කරලා අපි ඊළඟ පියෝ පාඩම විදිහට සීමා ගන්නවා. සීමා අවකලණේ තමයි ඊළඟ පාඩම වෙන්නේ. රයිට්. ඒ කාලේදී අපි ඒක බලමු. එතකොට දැන් මේක වර්ග සමීකරණ වලින් දීලා තියෙන්නේ. එතකොට කලණේ භාවිතයෙන් තොරව ගන්නකොට ටිකක් මේක මේ හොඳ තර්ක කිරීමකින් ගන්න තියෙන්නේ. රයිට්. එතකොට මේගොල්ලෝ කියනවා මෙන්න මේ ප්‍රකාශනය මේක පිළිටන්නේ නැහැ කියලා කොහෙද? ඍණ 3ක් ධන 2ක් අතර. මෙන්න මෙයා ඍණ 3ක් ධන 2ක් අතර පිළිටන්නේ නැති බව පෙන්නන්නේ කියන්නේ. එතකොට අන්න එහෙම එකක් දුන්නොත් අපි ගන්න විදිහ තමයි මම උතන ඔයගොල්ලන්ට උදව් කරලා දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේක අපි y කියලා ගත්තා. එතකොට y කියලා ගත්තොත් y ඍණ 3ක් ධන 2ක් අතර පිළිටන්නේ නැහැ කියන එක තමයි කියන්න ඕන. එතකොට ඒක පිළිටන්නේ නැහැ කියලා කියන්න අපිට කරන්න පුළුවන් දේ තමයි මේකෙදි මම ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. හරස් ගුණ කරලා වර්ග සමීකරණයක් අරගෙන එතනින් තර්ක කරලා ගන්න කියන එකත් මේ ගානෙම දාලා තියෙනවා මම. රයිට්. එහෙමනම් එතකොට මේ ගාන කියන්නේ කොහොමද? මේ ප්‍රකාශනය හරස් ගුණ කරලා වර්ග සමීකරණයක් ගන්න. අපි ගමු එමුනා. එතකොට අපිට මේක හරස් ගුණ කරොත් වෙනවා y වාරයක් x ධන 1. නැත්තම් මම ඒක ගුණ කරලාම ගන්නම්කෝ. එතකොට y x කින් වැඩි වුණාම yx එනවා ධන y එකක් එනවා. සමානයි x වර්ගය ධන x ධන 1. හරි. අපිට පුළුවන් මේ පද සියල්ල මේ පැත්තට ගන්න වර්ග සමීකරණයක් කියන විදිහට. එතකොට x වර්ගය තියෙනවා. එහෙනම්
x වර්ගය තියෙනවා. මේ පැත්තේ x එකක් තියෙනවා. මේ y x එකත් අනිත් පැත්තේ යනවා. එතකොට ධන x පිටට ගත්තොත් එකක් තියෙනවා. එක x එකක් තියෙනවා. මේක අනිත් පැත්තට යනකොට ඍණ y x වෙනවා නේද? එහෙමනම් ඍණ y වාරයක් x පිටට අරගෙනම මම ලිව්වා. හරිනේ. එතකොට වැඩි වුණාම ධන x තියෙනවා ඍණ y x තියෙනවා. මේක මෙහෙට යද්දි ඍණ y x නෙන්නේ නේ. හරි. ඊළඟ පද්ධතිය සුළු කරොත් අනිත් පැත්තේ ධන එකක් තියෙනවා. මේ y අනිත් පැත්තට ගියාම ඍණ y වෙනවා. සමානයි බිඳුව. මෙන්න වර්ග සමීකරණයක් ආකාරයට ගත්තා. රයිට්. ඊළඟට කියනවා මේකේ මොකද්ද? x තාත්වික අගය ඔස්සේ විචලනය වන විට ශ්‍රිතය ඍණ 3ක් ධන 1ක් අතර අගයක් ගත නොහැකි බව පෙන්වන්න. එතකොට මේගොල්ලෝ කියනවා මේකේ x තාත්විකයි කියලා. එතකොට අපි දන්නවා වර්ග සමීකරණ දැනුම අනුව තාත්වික x ඒ කියන්නේ තාත්වික මූල තියෙනවා නම් මොකක් හරි වර්ග සමීකරණයට x කියන්නේ x ගේ මූලනේ නේද? එතකොට මේ වර්ග සමීකරණයේ මූල කියන්නේ x වලට ගන්න පුළුවන් කියන්නේ. එතකොට x තාත්විකයි. තාත්විකයි නම් මොකද වෙන්න ඕන? x කෙනාගේ ඩෙල්ටා මේ වර්ග සමීකරණයේ ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව යුතුයි නේද? රයිට්. එහෙමනම් අපි ගමු තාත්වික x සඳහා. තාත්වික x සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. තාත්වික x සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. රයිට්. එතකොට අපිට කියන්න පුළුවන් x විශාල හෝ සමානයි බිඳුව වෙන්නේ නේද? එතකොට අපි ඩෙල්ටා ගත්තොත් එහෙම ඩෙල්ටා b වර්ගය ඍණ 4යි ac විශාල හෝ සමානයි බිඳුව. b වර්ගය ගන්නකොට අපිට එනවා b කියන්නේ එක ඍණ y. එහෙමනම් එක ඍණ y ගේ වර්ගය. මෙන්න b වර්ගය ඍණ 4ක්. a කියන්නේ 1යි. එතකොට මේක එකෙන් වැඩි වෙනවා. c කියන්නේ එක ඍණ y. විශාල හෝ සමානයි බිඳුවයි. දැන් මේ ගත්ත ප්‍රකාශනයේ ඉන්නේ කවුද? මේ ප්‍රකාශනයේ ඉන්නේ y. එතකොට මේකෙන් එන්නේ කාගේ පරාසයද? y ඉන්න පරාසය. y කියන්නේ කාටද? y කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයේද. අන්න මේ ප්‍රකාශනයේ ඉන්න පරාසය හොයන්න පුළුවන්. එතකොට මේ වගේ වර්ගද සමීකරණයක් එක්ක සම්බන්ධ වෙලා මොනවා හරි තියෙනවා නම් උඩ වර්ග සමීකරණයකුයි යට වර්ග සමීකරණයකුයි තියෙන්නත් පුළුවන්. නැත්තම් උඩ වර්ග සමීකරණයක් යට මේ වගේ පදයක් තියෙන්න පුළුවන්. නැත්තම් යට වර්ග සමීකරණයක් උඩ වර්ග සමීකරණයක් නැති වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී මේ තියෙන ප්‍රකාශනයක් තියෙන පරාසය හොයන්න අපිට මෙන්න මේ රටාව ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රකාශනය අපි y හරි මොකක් හරි ලැම්ඩා හරි කියලා දාගන්නවා. එතකොට හරස් ගුණ කරාම මේ ලැම්ඩා හෝ y ඉන්න වර්ග සමීකරණයක් මේ විදිහට හැදෙනවා. එතනින් අපිට පුළුවන් මේ ප්‍රකාශනයේ තාත්වික x සඳහා තර්ක කරගන්න. එතකොට අපිට ඒ y ඉන්න අසමානතාවයක් එනවා. ඒකෙන් අපිට පුළුවන් මේ y ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න. එතකොට මේ y කියන්නේ මේ ප්‍රකාශනයේ ඉන්න මොන පරාසය තුලද මේ ප්‍රකාශනයේ තියෙන්නේ කියන එක හොයලා ගන්න පුළුවන්. රයිට්. එහෙමනම් අපිට මෙතනින් එනවා මේක සාධක කඩන්න වෙනවා. එතකොට අපිට බැලුම් පේනවා දැනටත් සාධකයක් තියෙනවා. එතකොට අපි මේක වර්ග කරලා ආයෙ සාධක කඩන්න යන්නේ නැහැ. එහෙනම් අපිට එක ඍණ y කියන සාධකයේ දෙකටම තියෙනවා. එක ඍණ y වාරයක් පිටට ගත්තා. පිටට ගත්තාම මෙතන ඉතුරු වෙනවා තවත් එක ඍණ y එකක් ඉතුරු වෙනවානේ. මෙතන එක ඍණ y පිටට ආවා ඍණ 4ක් ඉතුරු වෙනවා. විශාල හෝ සමානයි බිඳුවයි. එහෙනම් අපිට මේක රයිට් මේක තියෙනවා එක ඍණ y නේද? මෙතන තියෙන්නේ මොකද්ද? එකෙන් 4ක් ගියාට පස්සේ එතන එනවා මොකද්ද? මෙතන ඍණ y තියෙනවා. එකෙන් 4ක් ගියොත් ඍණ 3. විශාල හෝ සමානයි බිඳුව. එහෙමනම් දැන් අපිට අසමානතාව වලින් තර්ක කරලා ගන්න මේ මෙහෙම මේ y ට ඍණ තිබුණම අපිට අර අසමානතාව වලින් එකපාරම සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා මේ පරාසය තුල පිටින්නේ කියලා කියන්න බෑ. මොකද අපි ඒක මේ විචල්‍ය ධනාගයක් විදිහට ධන 1 කියලා තමයි අපි ඒක තර්ක කරලා තියෙන්නේ. එහෙනම් ඒ රටාවට මේක අපි හදලා ගමු. එතකොට මෙතනින් ඍණ එකක් පිටට ගන්න ඕන මෙතනින් ඍණ එකක් පිටට ගන්න ඕනේ. එහෙමනම් දැන් දෙකෙන්ම ඍණ 1 ඍණ 1 එන්නේ. එතකොට පළවෙනි වරහණේ ඍණ එකක් ගත්තොත් මේක එනවා y ඍණ 1 වෙනවා නේද? y ඍණ 1 ඍණ ලකුණක් පිටට ආවා. ඍණ සංඛ්‍යාව පිටට ගත්තා. ඍණ එකක් ආවා. එතකොට දෙවෙනි එකකිනුත් ර්ණ එකක් පිටට ගන්නවා. දෙවෙනි එකකිනුත් ර්ණ එකක් ගත්තොත් මේ තිබුණ ර්ණ එක ආය ධන වෙනවා නේද? ධන එකක් වෙනවා. එතකොට මෙතනින් ර්ණ සංඛ්‍යාවක් පිටට ගත්තොත් අපිට එනවා y ධන 3 විශාල හෝ සමානයි බිඳුවයි. එතකොට මෙතන තියෙන්නේ ධන 1. ධන 1කින් බෙදන්න අවශ්‍ය නැහැ. ධන 1 කියන්නේ කොහොමත් එකයි නේද? එතකොට මේ ධන සංඛ්‍යාව එහෙම තියෙන්නේ. මේ තියෙන්නේ ධන 1. මම මේක මකලා දාන්න. ධන 1 තියෙනවා. මෙන්න ධන 1. නේද? right. එහෙනම් අපිට මේ විදිහට එන්නේ අපිට පරාසය තර්ක කරලා ගන්න පුළුවන්. සංඛ්‍යා රේඛාවේ ලකුණු වෙනවා මෙතනින් ධන 1ක් මෙතනින් ඍණ 3ක් නේද? එහෙනම් ඍණ 3 ධන 1.
මේ විදිහට එන්නේ නේ. එතකොට විශාලයි නම් කොහෙද එන්නේ? විශාලයි නම් අපිට මතකයි විශාලයි නම් සංඛ්‍යා දෙකේ දෙපැත්ත. මොකද අපි මේ රටාවට තර්ක කරලා අරන් තින්නේ මේ y මුල y සංගුණිකේ එකේ තියාගෙන අරගෙන තියෙන්නේ. එහෙනම් අපිට මේක කියන්න පුළුවන් විශාලයි නම් දෙපැත්ත කුඩයි නම් මැද නේද? එතකොට මේක විශාලයි. එහෙමනම් මේක ඉන්නේ දෙපැත්ත. සමානක් තියෙනවා. සමානක් තියෙන නිසා සංඛ්‍යා දෙකක් අයි තියෙනවා නේ. සංඛ්‍යා දෙකක් අයි තියෙනවා. එහෙමනම් අපි කියන්න පුළුවන් y තියෙන්නේ මොන පරාසයද? එහෙම නිසා y කි පරාසය කියන්න පුළුවන්. එම නිසා y කි පරාසය. ඔය තියෙන්නේ ඍණ අනන්තයට වඩා විශාලයි y කුඩයි හෝ සමානයි ඍණ 3යි. හෝ එහෙමත් නැත්නම් එකට වඩා විශාල හෝ සමානයි y කුඩයි ධන අනන්තය. මෙන්න මේ පරාසය තමයි තියෙන්නේ. right. එතකොට ගාන මොකද්ද මේගොල්ලෝ කියන්නේ? y තියෙන පරාසය දාන්නේ නෑ. y කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය නේ. මේගොල්ලෝ ගාන කියන්නේ එහෙම නෙමෙයි. ගාන කියන්නේ මොකද්ද? වන විට ශ්‍රිතයට මේක තමයි ශ්‍රිතය කියලා හඳුන්වලා තියෙන්නේ මුලදී නේ. එතකොට මේ ශ්‍රිතයට ඍණ 3ක් දෙකක් අතර අගයක් ගත නොහැකි බව පෙන්වන්න. එතකොට මේ ශ්‍රිතය සමානයි y ට. එහෙනම් y ට ඍණ 3ක් ධන එකක් අතර අගයක් ගන්න පුළුවන්ද? බෑ නේද? ඍණ 3ක් සමග ඍණ 3ට වඩා අඩු අගයක් ගන්න පුළුවන්. ධන එකක් සමග ධන එකට වඩා වැඩි අගයක් ගන්න පුළුවන්. එතකොට ඍණ 3ක් ධන එකක් අතර අගයක් ගන්න පුළුවන්ද? බෑ. එහෙමනම් මේගොල්ලෝ කියලා තියෙන ඍණ 3ක් ධන එකක් අතර අගයක් ගත නොහැකි බව පෙන්වන්න. එහෙනම් අපි ඒක කියමු. එම නිසා මොකද කියනවා? y කමාවක් දැම්ම ඍණ 3ක් එකත් අතර නොපිහිටයි. එතකොට මේ දීලා තියෙන ප්‍රකාශනයේ ඍණ 3ක් ධන එකත් අතර පිහිටන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. right. හරි. එතකොට මේක ගාන හදලා ගත්තා. ඒ වුණාට මෙතනින් ඊට වඩා ලොකු දෙයක් අපිට මේ තේරුම් ගන්න දෙයක් තියෙනවා. ගණන් රටාවක් තියෙනවා. එතකොට මේ වගේ ප්‍රකාශනයක් ආවොත් අපිට කෙලින්ම දෙන්න පුළුවන්. මේ y නැතුව මෙහෙම දෙනවා අපිට. විභාගෙට ගන්න. මේ විදිහට දෙනවා ගන්න. මේ පිළිතර පරාසය සොයන්න. එතකොට අපිට මේකක් තර්ක කරන්න බෑ. මේකක් තර්ක කරනවා කියන එක ලේසි නෑ. එතකොට අපි කරන්නේ මොකද්ද? මේක තර්ක කරන එක ලේසි නැත්තේ ඇයි? මේක තර්ක කරන එක ලේසි නැත්තේ උඩයි යටයි දෙකේම විචල්්‍ය තියෙන නිසා. අපිට උඩ විතරක් විචල්්‍ය තියෙනවා නම් ඒක තර්ක කරලා කියන්නත් පුළුවන්. යට විතරක් විචල්්‍යයක් තියෙනවා නම් ඒක තර්ක කරලා කියන්නත් පුළුවන්. මේකේ උඩයි යටයි දෙකේම විචල්්‍ය තියෙන නිසා තමයි අපිට මේ ප්‍රකාශනයේ තියෙන පරාසය අපිට කියන්න බැරි. right. ඒ නිසා අපි කරන්නේ මේ ප්‍රකාශනය y ලැම්ඩා මොකක් හරි නියතයක් හෝ k හෝ මොනවා හරි ගන්නවා. k කියලා තියෙන නියතයක් විදිහට නම් ගන්න බෑ. මේක නියත නෑනේ. x වෙනස් වෙනවා. එතකොට මොකක් හරි y වගේ මේ විචල්‍යකින් අපි මේක ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඔය වගේම හරස් ගුණ කරලා මේ විදිහට හදාගෙන යන්න. එතකොට මේ තමයි මේ වගේ ප්‍රකාශනයක් තියෙන පරාසය හොයන විදිය. right. එතකොට මම මේකෙදි ඔයගලන්ට කිව්වා මෙහෙම දෙයක්. මේක උඩ වර්ග සමීකරණයක් තියෙනවා නම් නැත්නම් යට වර්ග සමීකරණයක් තියෙනවා නම් එහෙම තිබුණොත් අපිට ඒ පරාසය හොයන්න පුළුවන් කියලා. ඒ පරාසය හොයන විදිය මතකයි නේද? එතකොට අපි හිතුවොත් එහෙනම් අපිට මෙහෙම තියෙන එකක් කියලා x වර්ගය ධන 2x ඍණ 3 මේ පිහිටන පරාසය සොයන්න. මේක ලේසි අපිට නේද? එතකොට මේක අපි y කියලා ගත්තොත් එහෙනම් මේ y පිහිටන පරාසයනේ අපෙන් අහන්නේ. මේක අපි ප්‍රස්ථාර අඳිනකොට මේක පිහිටන පරාසය තර්ක කරලා ගත්තා. කොහොමද ගත්තේ අපි? මේක පිහිටන පරාසය. මේක ගත්ත අපි x ධන වර්ග පූර්ණය මැද පදේ භාගය මැද තියෙන ධන දෙකේ භාගය ධන 1යි. x ධන 1 වර්ගය. එතකොට අපිට ආය මේ ප්‍රකාශන මේකත් වෙනවා මේක වර්ග කරොත් නේද x වර්ග වෙනවා මේ දෙන්න ගුණිතයේ දෙගුණේ ධන 2යි x වෙනවා. ඒ දෙක බලන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපිට වැඩිපුර වෙනවා ධන 1 වර්ගයක්. එතකොට ධන 1 වර්ගය 1යි. එතකොට ඒක අඩු කරන්න වෙනවා. වැඩිපුර අපි කරන්නේ මේකේ නැහැ. ඍණ 1 ඍණ 3 y. එහෙමනම් අපිට මෙතනින් එනවා මොකද්ද? y සමානයි x ධන 1 වර්ගය ඍණ 4 විදියට එනවා. නේද? දැන් අපිට මෙතන විචල්්‍ය මෙතන විතරක් තියෙන නිසා මේක තර්ක කරලා ගන්න පුළුවන්. එහෙනම් අපි කොහොමද ආයේ මේක අපිට ගන්න පුළුවන් කොහොමද? x ධන 1 වර්ගය ගත්තොත් අපි කිව්වා මේක විශාල හෝ සමානයි බිඳුවයි. එතෙන්දී මම ඔයගලන්ට මතක් කරා කලින් හදද්දී සමාන අවස්ථාව දාන්නේ මොන හේතුවක් නිසාද? සමාන අවස්ථාව විශාල හෝ සමාන වෙන්නේ මොනවා හින්දාද? සමානයි කියන්න පුළුවන් x ට ඍණ 1 දැම්මොත් නේද?
එතකොට අපි ගානක සමාන අවස්ථාවක් දානවා නම් අපි ඒක කියන්න ඕනේ මේ අවස්ථාව දෙන්නේ කියලා. එතකොට මම සමාන දාලා තියෙනවා. සමාන අවස්ථාව කියනවා x සමානයි ඍණ 1 විට සමාන අවස්ථාව ලැබේ. x සමානයි ඍණ 1 විට සමාන අවස්ථාව ලැබේ. right. එතකොට y හදන්න නම් අපි මේකෙන් 4ක් අඩු කරන්න ඕන. එහෙමනම් x ධන 1 වර්ගය ඍණ 4 විශාල හෝ සමානයි බිඳුව ඍණ 4. එතකොට මේක අපිට y කියලා එනවා. මේ තියෙන y විශාල හෝ සමානයි ඍණ 4යි. එහෙමනම් අපිට මේ ප්‍රකාශනය අපෙන් එහුවනේ තියෙන පරාසය අහගමන් අපි මේක y කියලා ගත්තා. එතකොට මේ ප්‍රකාශනයම තමයි y කියන්නේ. එහෙනම් මේ ප්‍රකාශනයේ තියෙන්නේ ඍණ 4ට වඩා වැඩි. අඩු මගේ ඍණ 4 වෙන්න පුළුවන්. නේද? y ඍණ 4ට වඩා විශාලව සමානයි. එතකොට ඒක අනිත් පැත්තේ නිකන් වෙනවා මේක කුඩයි ධන අනන්තය. ඍණ 4ට වඩා වැඩි කුඩයි ධන අනන්තය. නේද? මෙන්න මේ විදිහට අපිට මේ විදිහට තනි වර්ග සමීකරණයක් දීලා දෙනවා නම් හොයන්න පුළුවන්. මොකද ඒක අපිට කිසිම ගැටලුවක් නැතුව තර්ක කරන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා යට වර්ග සමීකරණයක් දීලා තියෙනවා නම් ඒකත් හොයන්න පුළුවන් කියලා. ඒ කොටසුත් අපි කතා කරලා තින්නේ. මම මේ වගේ මේකේ ප්‍රස්තාව ඇඳලා වගේම මේ යට තියෙන ප්‍රකාශන වල ප්‍රස්තාවත් ඇඳලා තියෙනවා. 12 වසර මුලදී අපි ශ්‍රිත කතා කරද්දී ඒකේ ප්‍රස්තාව වලට දාලා අපි ඒවා කතා කරලා තියෙන්නේ. right. හරි. පරිමේය ශ්‍රිත වලත් අපි කතා කරා ඒ කොටස් ටික. පරිමේය ශ්‍රිත වල. හරි. එහෙනම් අපි තවත් උදාහරණයකට යමු. එතකොට මම මෙතෙන්දි ගත්තා යට වර්ග සමීකරණයක් තියෙන එකක්. එහෙමනම් මෙන්න මේක තියෙන පරාසය අපි හොයමු. මේක මම ගන්න හේතුව මේක ටියුට් එකේ ගණක් නෙවෙයි. මම නිකන් ගණක් ගත්තේ. මේක ගන්න හේතුව මේක මෙතනින් අපිට මේක අපිට වර්ග සමීකරණ ආකාරයට තර්ක කරන්න පුළුවන්. නැත්නම් මම ඔයගොල්ලන්ට කලින් පරිමේය ශ්‍රිත කියන පාඩමේදී ඔයගොල්ලන්ට ඒතන ප්‍රස්තාරවලදීත් මම මේක ගැන කතා කරලා තියෙනවා. ඒතකොට ඔය ආකාර දෙකටම අපිට මේක තර්ක කරන්න පුළුවන්. මට ඒ ආකාරයත් ආපහු නැවත මතක් කරන්න අවශ්‍ය නිසා මම මේක ගන්නවා. right. එහෙමනම් ලියා ගන්න මේ ගාන 1යට x වර්ගයේ ඍණ 6x ධන 12 ශ්‍රිතය පිහිටන පරාසය සොයන්න. හරි. right. එහෙමනම් ඔයගොල්ලෝ හොයන්න ගන්න. එතකොට අපි මොකද්ද ගන්නෙ? මේ ප්‍රකාශනය අපි ගන්නවා මොකක් හරි පදයකින් ආදේශ කරලා ගන්නවා නේද? ඉස්සෙල්ලා ගානේ වගේ y සමානයි කියලා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේක හරස් ගුණ කරලා x ගේ වර්ග සමීකරණයක් හදලා තාත්වික x සඳහා මොකද මෙතන x කියන්නේ තාත්වික වෙන්න ඕනේ. තාත්වික x සඳහා y විශාලව සමානයි බිඳුවයි කියන තර්කයෙන් අපිට ගාන හදාගෙන යන්න ගන්න පුළුවන්. right. එහෙනම් අපි ගම් ගාන හදාගෙන යන්න ඒ රටාවට. හරි. මුලින්ම ඔයගොල්ලෝ තනියෙන් උත්සාහ කරලා ඉන්න. හරි. එහෙනම් මම මේක y කියලා ගන්නවා. y සමානයි. right. හරස් ගුණ කරලා ගමු. ඒතර හරස් ගුණ කරොත් අපිට එනවා y වාරයක් x වර්ගයේ ඍණ 6yx ධන 12y සමානයි 1යි. ඒතකොට මේක තර්ක කරන්න වර්ග සමීකරණය එන්න ඕනේ. ඒතකොට එක මෙහෙම ගන්න වෙනවා නේද? එහෙනම් අපිට y වාරයක් x වර්ගය ඍණ 6yx ධන 12y ඍණ 1 සමානයි බිඳුවයි. right. මෙතනින් මගේ තර්කය ලියන්න පුළුවන්. තාත්වික x සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. right. ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac විශාල හෝ සමානයි බිඳුව. b කියන්නේ ඍණ 6යි y නේ. වර්ග වුණාම ධන 36යි y වර්ගයක් එනවා. ඍණ 4යි a කියන්නේ y. c කියන්නේ 12 ඍණ 12යි y ඍණ 1 නේ. 12යි y ඍණ 1 විශාල හෝ සමානයි බිඳුව. හරි. එතකොට මේ වගේ එකක් තියෙනකොට අපිට කෙලින්ම සාධක ගන්න පුළුවන් නම් අපි පිටර ගන්නවා. මොකද එතකොට අපිට ආයේ ඉස්සරහට කියලා සාධක කඩන්න ඕන වෙන්නේ නැහැ. නැත්තම් අපි සුළු කරලා සාධක කඩලා ගන්න වෙනවා. right. මේක තියෙනවත් සාධක. තියෙනවා නේද? 36යි 4යි තියෙනවා. එතකොට මේ දෙකටම පොදුවේ 4ක් තියෙනවා. y එකක් තියෙනවා නේද? 4යි y පිටර ගන්න පුළුවන්. එහෙමනම් ඇතුළේ ඉතුරු වෙනවා 36. 4ෙන් බෙදුනම 9යි. එක y එකක් ගත්තා. එතකොට තව එක y එකක් ඉතුරුයි ගන්න ඇතුළේ නේද? y පදයක් ඉතුරුයි. එතකොට මෙතනින් 4යි y ම පිටට ආවා. එහෙනම් ඍණ ලකුණක් ඉතුරු. එතකොට ඍණෙන් වැඩි වෙනවා. ඍණ 12යි y ඍණ 1 නේද? ඒකද මේක ධන 1 වෙනවා නේ. ධන 1 වෙනවා. මොකද මෙතන තියෙන ඍණ ලකුණ ඍණ 4යි y පිටට ගත්තා නේ. එතකොට ඍණෙන් මේ වර්ග මේ වරහන ගුණ වුණා. එතකොට ඍණ 12යි y ධන 1 ආවා. විශාල හෝ සමානයි බිඳුව.
right එතනින් අපිට එනවා එහෙමනම් මේක මට 4ෙන් බෙදලා දාන්නත් පුළුවන්. y ගෙන් බෙදන්න පුළුවන්ද? y ගෙන් බෙදන්න බෑ නේද? මොකද y ගෙන් බෙදුවොත් එහෙම y කියන්නේ අපි දන්නද නෙමෙයිද කියලා දන්නේ නැහැ. y වර්ගය තිබ්බනම් බෙදලා දාන්න පුළුවන්. right එහෙනම් 4ෙන් බෙදුවා ධන සංඛ්‍යාවකින් අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒතර y එකක් ඉතුරුයි. මෙතන 9යි y ගෙන් 12යි y ගියොත් එහෙම ඍණ 3යි y එකක් එනවනේ. ඍණ 3යි y ධන 1. විශාල හෝ සමානයි බිඳුවයි. හරි. එහෙනම් අපිට මේකෙන් අපි ඉස්සෙල්ලා කතා කරපු ආකාරයට මේකෙන් අපිට තර්ක කරලා ගන්න පුළුවන් නේද? ඒකට අපි මොකද වෙන්නේ? මේක අපේ අර මේ අසමානතාවය තර්ක කරන රටාවේ නෑ. මොකද y ගේ සංගුණිකය අපි එකේ තියාගෙන තමයි හම්බ කරලා තර්ක කරන්නේ. ඒකට මේක අපිට එකට ගේන්න ඕනේ. එහෙනම් ඍණ 3ක් පිටර ගන්න ඕනේ නේද? එහෙනම් ඍණ 3ක් පිටර ගත්තොත් අපිට එනවා ඍණ 3යි y. වරහන් ඇතුලේ ඍණ 3 පිටර ගිය නිසා y ඉතුරු වුණා. ඍණ 3ක් ගත්ත නිසා මේක ලකුණ ඍණ වුණා. ඍණාංගයක් ගත්ත නිසා එක බෙදීම 3ක් වෙනවානේ. විශාල හෝ සමානයි බිඳුවයි. ආය මේ 3යි y ගෙන් වැඩි වුණොත් එහෙම ආපහු අපිට තිබුණු ප්‍රකාශනයම 3ෙන් වැඩි වුණොත් එනවා නේද? ඍණ 3 ධන එකක් කියලා එනවා. right. එහෙමනම් මේක අපිට ඍණ 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් අපිට එනවා y ඍණ 3ෙන් එක. කුඩයි හෝ සමානයි බිඳුවයි. මොකද ඍණ සංඛ්‍යාවකින් බෙදපු නිසා. එහෙනම් අපිට දැන් එකවරම කියන්න පුළුවන් සංඛ්‍යා රේඛාවේ අපි සංඛ්‍යා දෙක ලකුණු කරා මොනවද එන්නේ? මෙතනින් y ට බිඳුවක් වෙනවා. මෙතනින් y ට එනවා ධන 3ෙන් එකක්. එහෙනම් බිඳුව ඊට වඩා වැඩි ධන 3ෙන් එක. බිඳුව 3ෙන් එක. කුඩයි නම් ඉන්නේ අපේ රටාවක් තියෙන නිසා අපිට ඒකවරම කියන්න පුළුවන් නේ. කුඩයි නම් මැද. සමානයි නම් මොකද වෙන්නේ? ඒ සංඛ්‍යා දෙකත් අයිති වෙනවා නේ. එහෙනම් මේකත් අයිති. මේකත් අයිති. කුඩයි හෝ සමානයි බිඳුවයි. නේද? right. හරි. එහෙනම් මෙන්න අපි මෙයා පිටින් පරාසය ගත්තා. right. ඔව් හරි නේද? right. හරි. එතකොට මේ විදිහට අපිට මේ වගේ ප්‍රකාශනයක් පිටින් පරාසය හොයලා ගන්න පුළුවන්. right. එතකොට මේ වගේම අපිට පුළුවන් මේ වර්ගජ සමීකරණ තර්කය ගන්න නැතුව මේක වර්ග පූර්ණය කරලා හදලා ගන්නත් පුළුවන්. මේක අපි කතා කරා මේක වර්ග පූර්ණය කරලා ගන්න පුළුවන් කියන එක අපි පරිමේය සංඛ්‍යා පරිමේය ශ්‍රිත කතා කරද්දී කතා කරා. right. ඒකත් මම මතක් කරන්න අමතක කරනවා ඒක ආයෙත් මතක් කරගන්න. right. අද දැන් මෙතන ආපු මේ උත්තරේ පොඩි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මෙතන මේ y ගත්තාම මේ දැන් මේ y ගේ පරාසයනේ නේද? ඒතකොට y පිටින පරාසයක් කියන්නේ මොකක් කියලාද? y එහෙනම් එනවා y බිඳුවට වඩා විශාල හෝ සමානයි y කුඩයි හෝ සමානයි 3න් එකයි කියලා එනවා. එතකොට මේ y ට ඇත්තටම මේ බිඳුව කියන උත්තරය අපිට ගන්න පුළුවන් මේ ගානේ හැටියට. මේ ගානේ හැටියට මේ y බිඳුව වෙනවද? y බිඳුව වෙන්නේ මොනවද? y බිඳුව වෙන්න නම් මේ යටට කීයද? යට බිඳුවනොත් y බිඳුව වෙනවද? නෑ නේද? යට බිඳුවනොත් y අනන්තයට යන්නේ. එතකොට මේ y බිඳුව වෙන්න උඩ බිඳුවක් තියෙනවා. උඩ බිඳුවක් දැනනවත් ඇත්තේ නෑ. නේද? එතකොට මේ තියෙන ප්‍රකාශනය කවදාවත් මේ y කියන මේ ප්‍රකාශනේ බිඳුව වෙන්නේ නැහැ. මේක බිඳුව ගන්න දැන් යාට. නේද? මේක බිඳුව වෙන්න වෙන අගයක් තියෙන්නේ නැහැ. එහෙනම් අපිට මෙතන y නිසා y අසමානයි බිඳුව නිසා මේ සමානයි බිඳුව කියන අවස්ථාව ගන්න බෑ. එහෙමනම් අපිට මෙතන කියන්න වෙනවා මොකක් කියලාද? මෙතන කියන්නවා මේ පරාසයාවේ y අසමානයි බිඳුව නිසා ඒක අපිට බැලුවම තේරෙනවා. දැන් මෙතන උඩ x පදයක් තිබ්බා කියනකො. මෙතන උඩ තිබුණොත් x ධන 2. එහෙනම් y සමානයි බිඳුව වෙනවා. මොකද x ට ඍණ 2 දැම්මොත් මෙතන උඩ x ධන 2 තිබුණා නම් x ට ඍණ 2 දාපුවම y බිඳුව වෙනවා. නේද? මෙතන එක තියෙද්දි බෑනේ. උඩ බිඳුව කරන්න විදිහක් නැහැනේ. නේද? y අසමානයි බිඳුව නිසා මට කියන්න පුළුවන් බිඳුවට වඩා විශාලයි y කුඩයි හෝ සමානයි 3න් එකයි කියලා. බිඳුවට වඩා විශාලයි y කුඩයි හෝ සමානයි 3න් එකයි. හරි. right. දැන් මම මේ ගත්ත මේක හරස් ගුණ කරලා වර්ග සමීකරණයක් ආකාරයට ලියලා අරගෙන තියෙන්නේ. right. එහෙමනම් අපි ඊළඟට ගමු කොහොමද? මේක වර්ග පූර්ණය කරලා. right. මම ඒකත් මේක මකලම ගන්නම්. හරි. එතකොට මේගොල්ලෝ අපෙන් ගානේ අහලා තියෙන්නේ මේ ප්‍රකාශනය දීලා මම ඒගොල්ලන්ට ඉස්සලා ගානක් විදියට දුන්නා. මේක දීලා මේ පිටන පරාසය තාත්වික x තාත්විකට මේක පිටන පරාසය. එතකොට මම මේක y කියලා ගත්තා. දැන් මම වර්ග පූර්ණය කරගෙන යනවා. අර ඉස්සල්ලා අපි හැදුවේ උඩ තියෙන වර්ග සමීකරණයක් ඒ රටාවටම තමයි. වර්ග පූර්ණය කරනොත් අපිට එනවා 1යට
යට වර්ග පූර්ණය කරොත් x මැද තියෙන්නේ ඍණ 6. ඍණ 6 භාගයේ ඍණ 3යි. x ඍණ 3 වර්ගය වැඩිපුර ඍණ 3 වර්ගයේ ධන 9ක් එනවා. ඒක මම අඩු කරා ධන 12ක් තියෙනවා මෙතන. right. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් y සමානයි 1 යට x ඍණ 3 වර්ගය ඍණ 9යි ධන 12යි කියන්නේ ධන 3ක් එනවා. right. දැන් එහෙනම් අපි මේකේ විචල්්‍ය තියෙන පදේ අපි හිර කරලා අල්ලගෙන තියෙන්නේ මෙතන. එහෙනම් අපිට දැන් තර්ක කරන්න ගන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ඍණ 3 වර්ගය x ඍණ 3 වර්ගය මේක හැම වෙලාවෙම වර්ග පදයක් නිසා විශාලයි බිඳුවයි. ඒ වගේම x 3 දැම්මොත් මේක සමානයි බිඳුවත් වෙනවා. එහෙනම් විශාලව සමානයි බිඳුවයි. සමාන මම දාපු නිසා මම ලියන්න x සමානයි 3 විට සමාන අවස්ථාව ලැබේ. x සමානයි 3 දී තමයි සමාන අවස්ථාව වෙන්නේ. right. එතකොට මේකට 3ක් එකතු වෙලා. එහෙනම් අසමානතාවයක දෙපැත්තටම සංඛ්‍යාවක් එකතු කරා හෝ අඩු කරා කියලා අසමානතාවයක් වෙනස් වෙන්නේ නැහැ නේද? එහෙනම් x ඍණ 3 වර්ගයට මම එකතු කරා 3ක් විශාලව සමානයි බිඳුවට 3ක් එකතු කරා. එතකොට මේ පැත්ත 3ක් වුණා. දැන් මේකේ y හදලා තියෙන්නේ මේ 1 යට කියලා නේ. එතකොට මේකේ යට එකක් තියෙනවා. එහෙනම් මේක උඩයට මාරු කරා නම් හරි නේද? එහෙනම් මම මෙයා උඩයට මාරු කරනවා. උඩයට මාරු කරද්දී අසමානතාවයට බලපෑමක් එනවද? මේ දෙකම ධන සංඛ්‍යා. මේක 3යි මේකත් ධන සංඛ්‍යාවක් නේ. 3ටත් වඩා වැඩිනේ. ඒතකොට ධන සංඛ්‍යා දෙකම උඩයට මාරු කරොත් බලපෑමක් එනවද? right. ඒක බලමු අපි. අපිට දීලා තියෙනවා නම් මෙහෙම 10 කියන සංඛ්‍යාව විශාලයි 2ට වඩා. මේක උඩයට මාරු කරොත් මේක 1 යට 10 වෙනවා නේද? මේක යට එකක් තියෙනවානේ. එතකොට මේක උඩයට මාරු කරොත් එහෙම භාගයයි. කවුද විශාල? විශාල භාගය නේද? එහෙනම් අසමානතාවය මාරු වෙනවා. මොකද විශාල සංඛ්‍යාවක් යටට යනකොට ඒක කුඩා වෙනවා නේද අගේ? right. එහෙනම් මෙතනත් මම උඩයට මාරු කරනවා. මාරු කරන්න හේතුව මේ y හදාගන්න. එතකොට මාරු කරද්දී මේ පදේ විශාලයි. එතකොට විශාල සංඛ්‍යාව කුඩා වෙනවා උඩයට මාරු වෙද්දී. එහෙනම් මේක මට ලියන්න පුළුවන් 1 යට x ඍණ 3 වර්ගය ධන 3 කුඩායි හෝ සමානයි 3 1යි. මේ හදලා ගත්තේ කවුද අපි එහෙනම්? මේ හැදුවේ y නේද? මේ y. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් y කුඩායි හෝ සමානයි 3 1යි. y කුඩායි හෝ සමානයි 3 1යි. මෙතන තව තර්කයක් තියෙනවා. දැන් මේ පදේ ගත්තොත් මේක පැහැදිලිව මොන සංඛ්‍යාවක්ද? මේක ධන සංඛ්‍යාවක් නේද? එතකොට ධන සංඛ්‍යාවක් එකයට දැම්මත් මේක ධනනේ. මේක ධන. නැත්නම් 3ට වඩා වැඩි හින්දාත් ධන. නැත්නම් මේක වර්ග පදයකට තව එකක් එකතු වෙලා තියෙන නිසා ධන. එහෙනම් මේක විශාලයි බිඳුවනේ. බිඳුවට වඩා වැඩි. මේක කුඩා වුණා කියලා බිඳුවට වඩා අලු සංඛ්‍යාවක් එන්න පුළුවන්ද මෙතන? බෑ. මොකද මේක මේ වර්ග පදයක් නිසා මෙයා ධන ඒකට 3ක් එකතු වුණා කියන්නේ ඒකත් ධන. එතකොට මේක පැහැදිලිව ධන සංඛ්‍යාවක්. හැබැයි සමානයි බිඳුව වෙන්න බෑ. මොකද සමානයි බිඳුව වෙන්න නම් යට බිඳුව වෙලා කවදාවත් සමානයි බිඳුව වෙන්නේ නැහැ. උඩ බිඳුව කරන්න x පදයක් ඇත්තෙත් නැහැ. එහෙනම් මේක විශාලයි බිඳුවයි. එහෙනම් අපිට එනවා y බිඳුවට වඩා විශාලයි කුඩායි 3 1යි. එතකොට මේ උත්තරේම එනවා අපිට. එතකොට මේ යට වර්ග සමීකරණයක් තිබ්බොත් විතරයි. යට වර්ග සමීකරණයක් තිබුණොත් ওই විදිහට හදලා ගන්න පුළුවන්. නැත්තම් මේ ඉස්සෙල්ලා වගේම හරස් ගුණ කරලා වර්ග සමීකරණ ආකාරයට යන්න පුළුවන්. right. මේ උඩ x පදයක් තිබුණොත් දැන් මම හිතුවොත් මෙහෙම උඩ x ධන 2 තිබුණා කියලා. එතකොට මේ රටාව ගන්න බෑ. ඇයි මෙතන x ධන 2ක් තියෙනවානේ. මෙතන x ධන 2ක් තියෙනවා මේ විදිහට. x ධන 2ක් තියෙනවා. එතකොට මට මේ විදිහට යට තර්ක කරන්න පුළුවන්. ඊට පස්සේ එකයට අගයක් ගන්න පුළුවන්. උඩ x ධන 2කින් වැඩි කරන්න පුළුවන්ද? x ධන 2කින් වැඩි කරන්න පුළුවන්. දැන් මේ y හදන්න නම්. දැන් මෙතන උඩ x ධන 2ක් තියෙන්න ඕනේ y කියලා කියන්නේ. උඩ x ධන 2කින් වැඩි කරන්න බෑ. මොකද මේ තියෙන්නේ විචල්්‍යයක්. එතකොට මෙයා ධනාගයක් වුණොත් අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. ඍණාගයක් වුණොත් වෙනස් වෙනවා. එතකොට මේක ධනද ඍණද කියන එක අපි දන්නේ නැහැ. නේද? එතකොට ඒ නිසා මේක වැඩි කරන්න බෑ. එහෙම වුණොත් එහෙනම් අපිට මේ රටාවට ගාන හදාගෙන යන්න බෑ. උඩ x පදයක් තිබුණොත් එහෙම වුණොත් අපිට ගන්න වෙන්නේ අර ඉස්සෙල්ලා වගේ හරස් ගුණ කරලා මේ ටිකක් මෙහෙට දාලා වර්ග සමීකරණයක් හදලා ඒක තාත්වික වෙන්න අගේ පරාසය තර්ක කරලා ගන්න එකෙන් තමයි යන්න වෙන්නේ. මෙන්න එහෙනම් මේ ගාන අපිට හදන්න පුළුවන්. මේ වෙනකොට අපි A level වල ඉගෙන ගන්න තියෙන මට්ටම අනුව මේ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් මම කතා කරා.
එතකොට මෙතනින් එහාට වර්ග සමීකරණ වල ගණන් අපි හදාගෙන යන්නේ මේ විදිහට. එතකොට ඔයගොල්ලෝ දැනගන්න මේ රටාවට හදන්නත් පුළුවන්. උඩ x පදයක් තිබ්බොත් නම් මේ රටාව ගන්න කොහොමත්ම බෑ. හේතුව මෙතන උඩ මට x පදයකින් ගුණ කරන්න බෑ. මොකද x පදයකින් ගුණ කරොත් අසමානතාවය වෙනස් වෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක්. තර්කයක්. නේද? එතකොට අපිට ඒක උඩ මේක x වලින් ගුණ කරලා ගන්න හැකියාවක් නැහැ. right. එතකොට මේ වගේ ගාණක් තව ඉස්සරහට ගියාම අපිට අවකලනයේ පාඩමෙන් හදන්න පුළුවන් අවකල ප්‍රස්තාව වලින්. අපි ඒකකට තව මාසයක් වගේ කාලයක් ඇතුළත යනවා. right. හරි. එහෙමනම් අපි ඊළඟට තවත් ගානකට යමු ටියුට් එකේ. right. මට හදලා දෙන්න 13 වෙනි ගාන. 13 වෙනි ගානේ 13 මට හදලා දෙන්නකෝ පළවෙනි ගාන. 13 පළවෙනි ගාන. එතකොට 13 වෙනි ගානේ පළවෙනි එක කියන්නේ නිකම්ම මේ වර්ග සමීකරණයක් උඩයි යටයි දෙකේම තියෙනවා. x තාත්විකයට පහත ශ්‍රිතවල පරාසය සොයන්න කියලා කියන්නේ. x තාත්විකයට පහත ශ්‍රිතේ පරාසය. හරි. හොයලා දෙන්න බලන්න ඒක. right. අපි හදලා ගමු. right. 13 වෙනි ගානේ එතකොට මේ විදිහට අපිට දීලා තියෙනවා x තාත්විකයට මේ ශ්‍රිතේ පිටුන පරාසය අහන්නේ. නේද? එතකොට මේක අපිට අර ඉස්සල්ලා වගේ වර්ග පූර්ණයෙන් හදන්න බෑ. මොකද උඩයි යටයි දෙකේම විචල්්‍ය සහිත පද આવොත් අපිට මේක තර්ක කරලා ගැනීමේදී ගැටලුවක් එනවා නේද? හරි. එහෙමනම් මම මේක y සමානයි කියලා ගත්තා. y සමානයි. එතකොට y පිටුන පරාසය හොයලා ගත්තා නම් හරි. එතකොට මට පුළුවන් මේක හරස් ගුණ කරලා හදාගෙන යන්න. right. අපි ගමු. එතකොට මේක හරස් ගුණ වුණාම හරස් ගුණ වුණාම එනවා y වාරයක් x වර්ගය ඍණ yx ධන y සමානයි. අනිත් පැත්තේ අපි තියෙනවා x වර්ගය ධන x ධන 1. right. අපිට පුළුවන් එමුනා මේ ටික ඔක්කොම එක පැත්තකට දාලා වර්ග සමීකරණයක් හදන්න නේද? එතකොට x වර්ගය මෙහෙට එනවා. එතකොට මම x වර්ගයේ පද පිටට ගන්නවා. x වර්ගයේ පිටට ගත්තොත් මෙතනින් y එකක් ඉතුරුයි. එතකොට මේ එන x වර්ගයේ ඍණ x වර්ගයේ විදිහට එන්නේ මෙහෙට. එතකොට එතනින් x පිටට ගත්තොත් එහෙම ඍණ එකක් ඉතුරුයි. x වර්ගයේ. හරිනේ. එතකොට වැඩි වුණාම y x වර්ගයත් හැදෙනවා ඍණ x වර්ගයත් හැදෙනවා. මේ දෙක හරි. ඊළඟට මෙතනින් මේකත් ආවොත් ඍණ පදයක් එන්නේ. ඕනනම් මට එතන ඍණ ලකුණු පිටට ගන්න පුළුවන්. එතකොට y ධන 1 වාරයක් x එකක් එනවා නේද? වැඩි වුණාම ඍණ yx එනවා. ආයෙ වැඩි වුණාම ඍණ x එකක් එනවා. හරිනේ. මේක මෙහෙට ආවොත් මේ පදයත් හරි. ඊළඟට ධන මේ පැත්තේ y එකක් තියෙනවා. මේ ධන එක මෙහෙට ආවොත් ඍණ එකක් වෙනවා. සමානයි බිඳුව. මෙන්න. මේක හදනකොට හොඳ සැලකිල්ලෙන් හදන්න. මෙහෙම හදනකොට පොඩ්ඩක් හරි වර්ධි වගේ තේරෙනවා නම් පද ටික ඔක්කොම එක පැත්තකට අරගෙන පස්සේ හදලා ගන්න. මොකද ධනක් ඍණක් හෝ වැරදුනොත් මුළු ගානම එතනින් එහාට වරදින නිසා. හරි. එහෙමනම් අපිට මෙතනින් කියන්න පුළුවන් මොකද්ද? තාත්වික x සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. තාත්වික x සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. right. එහෙමනම් අපිට මෙතනින් ඩෙල්ටා තර්ක කරලා ගන්න පුළුවන්. ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ b වර්ගයේ ඍණ 4යි ac විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕන. right. එතකොට b වර්ගය ගත්තොත් මෙතන තියෙන්නේ මොන පදයක්ද? ඔව් මෙතන ඍණ පදයක් තියෙන උනට වර්ග වෙනවනේ. වර්ග වෙනකොට ඒක ධන වෙනවා නේද? එතකොට y ධන 1 වර්ගය ඍණ 4ක් a විදිහට තියෙන්නේ x වර්ගයේ සංගුණකය y ඍණ 1 c තියෙන්නේ y ඍණ 1 නේ. y ඍණ 1 විශාල හෝ සමානයි බිඳුව. හරි. එහෙමනම් අපිට මෙතනින් එනවා මෙතන හරි ලේසියෙන් එනවා නේද? සාධක කඩන්න. මොකද මෙතනත් වර්ග සමීකරණ වර්ග පදයක් තියෙන මෙතනත් වර්ග පදයක් එනවා නේ. ඒක ඍණ තියෙන නිසා වර්ග දෙක අන්තරය ලියලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි ගමු. y ධන 1 වර්ගය ඍණ 4 වාරයක් y ඍණ 1 වර්ගය විශාල හෝ සමානයි බිඳුවයි. right. එහෙමනම් අපිට මේක වර්ග දෙක අන්තරයෙන් ලියන්න පුළුවන්. වර්ග දෙක අන්තරයෙන් ලියුවොත් මම අනිත් පැත්තට ගන්නම්. එතකොට මට එනවා මේක මොකද්ද? y ධන 1 ඍණ දෙවරක් නේද? මේ දෙකේ වර්ගනේ තියෙන්නේ දෙවරක් y ඍණ 1 නේද? y ඍණ 1 මේ එක. ඊළඟ කියනවා y ධන 1 ධන දෙවරක් y ඍණ 1 විශාල හෝ සමානයි බිඳුව. විශාල හෝ සමානයි බිඳුවයි. හරි. එහෙනම් අපි හදාගෙන යමු. එතකොට මට මෙතනින් එනවා ධන y එකක්. ඍණ 2යි y. එහෙනම් අපිට මෙතනින් එන්නේ ඍණ y එකක්. එතකොට මෙතන එකක් තියෙනවා. මෙතන ඍණ 2 ඍණ 1කින් වැඩනම ධන 2යි. ධන 2යි ධන 1යි
ධන 3ක් එනවානේ. මෙතන ධන y ධන 2y ධන 3y එකක් එනවා. ධන 1 ඍණ 2 ඍණ එකක් එනවානේ. විශාල හෝ සමානයි බිඳුව. දැන් එහෙනම් අපිට මේක අසමානතාවයේ අපිට අර අසමානතාවයෙන් තර්ක කරන්න පුළුවන් රටාවට හදන්න ඕනේ. ඒකට y තනි කරගන්න ඕනේ. එතකොට මෙතන y තනි කරලා නැහැ. ඉස්සරහ ඍණ එකක් තියෙනවා. එහෙනම් ඍණ ලකුණ පිටට ගත්තා. එතකොට මෙතනින් ධන y ඍණ 3ක් ආවා. මෙතන y තනි කරගන්න නම් ධන 3ක් පිටට ගන්න ඕනේ. එතකොට මේ ධන 3ක් පිටට ගත්තා. ඉස්සෙල්ලා ගත්ත ඍණ ලකුණ මෙතන තියෙන්නේ. මේ වරනේ. එතකොට මෙතනින් ධන 3ක් පිටට ගත්ත නිසා y ආවා ඍණ 3 එකක්. විශාල හෝ සමානයි බිඳුවයි. එහෙමනම් අපිට මේ ප්‍රකාශනය බෙදාගෙන යන්න පුළුවන් ඍණ 3 නේ. ඍණ 3 බෙදුවොත් අසමානතාවය පැත්ත මාරු වෙනවා. එහෙමනම් අපිට එනවා y ඍණ 3 වාරය y ඍණ 3න් 1 කුඩයි හෝ සමානයි බිඳුව. කුඩයි හෝ සමානයි බිඳුව. මෙන්න එහෙනම් අපිට මෙයා පිටන පරාසය එනවා. කොහෙද එන්නේ? මෙතනින් එනවා ධන 3ක් මෙතනින් ධන 3න් එකක්. 3න් එක අඩු නිසා මේ පැත්තෙන් ලකුණු වෙන්නේ ධන 3. කුඩයි නම් අපි දන්නවා මේ දෙන්න අතර සමානයි බිඳුව නම් ඒ අගයන් දෙකත් පාර වෙනවා. මේ විදිහට එනවා. එහෙමනම් අපිට මේක ගන්න පුළුවන් මොකද්ද? එහෙමනම් අපිට ආවේ y කියන අගයනවා y විශාල හෝ සමානයි 3න් එකයි කුඩයි හෝ සමානයි 3යි. එතකොට y කියලා කිව්වේ මොකද්ද? මෙන්න මේ ප්‍රකාශනය. එහෙනම් අපිට කියන්න පුළුවන් 3න් එකට වඩා විශාල හෝ සමානයි x වර්ගය ධන x ධන 1 බෙදීම x වර්ගයේ ඍණ x ධන 1 කුඩයි හෝ සමානයි 3යි. මෙන්න එහෙනම් මේ ප්‍රකාශනයේ පිටන පරාසය. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. එතකොට මෙන්න මේ වගේ සමීකරණයක් දීලා වර්ග සමීකරණයක් සම්බන්ධ එකක් දීලා අපේ පරාසය අහලා තියෙනවා නම් ඒකට අපිට වර්ග සමීකරණ වලින් මේ විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් ගිහිල්ලා අපිට මේක හොයලා ගන්න පුළුවන්. එතකොට ඒ ගානේ බලන්න වර්ග සමීකරණය මේ විදිහට හදලා ගන්න එක ඊට පස්සේ අපි මේ ඉගෙන ගත්ත මේ ඩෙල්ටාත් එක්ක තියෙන සම්බන්ධය තර්ක කරලා ගන්න එක පරාසය හොයන එක ලොකු ප්‍රමාණයක යනවා. එතකොට මේ වගේ ගානක් වුණොත් එimhe අපිට ලොකු ලකුණු ගානක් හම්බ වෙන ගානක් තමයි හම්බ වෙන්නේ. අපි එහෙමනම් ගමු ඊළඟට 10 වෙනි ගාන. 10 වෙනි ගාන. මොකද 10 වෙනි ගානේ තව පොඩි ලැම්ඩා එකකුත් දාලා කතන්දරයක් දීලා දෙනවා. රයිට්. ගන්න බලන්න එන 10 වෙනි ගාන. එතකොට 10 වෙනි ගානේ 10 වෙනි ගාන හදාගෙන යන්න ඕන ක්‍රමය දීලා තියෙනවා. මේගොල්ලෝ හරස් කුණු කරලා මෙහෙම බව පෙන්නනවා කියලා. ඒකත් මේ මම තමයි ඒ විදිහට දාලා තියෙන්නේ. මොකද ඒකත් අර මුල ගානක් නිසා අපිට රටාව අල්ල ගන්න ඕන නිසා දැන් ඒ වුණාට ඕගලන්ට එහෙම උදව්වක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හරස් කුණු කරලා ගන්න පුළුවන්. රයිට්. හදාගෙන යන්න බලන්න. හදාගෙන යන්න ගන්න බලන්න. එතකොට මේගොල්ලෝ වර්ග සමීකරණයක් මේ බව පෙන්නන්න කියලා දීලා තියෙනවා. නේද? රයිට්. අපි හරස් කුණු කරලා ටක් ගාලා හදාගෙන යමු එවනම්. එතකොට හරස් කුණු කරොත් අපිට මේ පැත්තට එනවා 2y වාරයක් x ඍණ ලැම්ඩා y ඍණ y සමානයි x වර්ගයේ ඍණ ලැම්ඩා කියනවා නේ. එහෙමනම් අපිට x ගේ වර්ග සමීකරණයක් හදලා තියෙන්නේ මේ පැත්තට ඔක්කොම පද ටික දාලා නේද? එතකොට අනිත් පැත්තේ x වර්ගයක් තියෙනවා. එතකොට x තියෙන පදයක් විදිහට මේක එන්නේ. එතකොට ඒක අනිත් පැත්තට යනකොට ඍණ 2y වාරයක් x. උත්තරයක් දීලා තියෙනවා අපි හැම වෙලාවෙම මේක දිහා බලාගෙන තමයි යන්නේ. ඊළඟට අනිත් පද ගියාම අනිත් පැත්තට ගියාම කොහොමද එන්නේ? මේ පද අනිත් පැත්තට ගියාම අපිට එනවා ඍණ ලැම්ඩා එකක් ඒ පැත්තේ තියෙනවා දැනට. ඊළඟට මේ ඍණ ලැම්ඩා y අනිත් පැත්තට ගියාම ධන ලැම්ඩා y එකක් එනවා. ධන y එකක් එනවානේ. ධන y සමානයි බිඳුව. හරි. එතනින් මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? y එකක් පිටට අරගෙන. y එකක් පිටට අරගෙන. එහෙමනම් අපිට මේ රටාවටම හදලා ගන්න පුළුවන්. මොකද හදලා ගන්න වෙනවා මේ ආකාරයේ බව පෙන්වන්න කියලා දීලා තියෙනවානේ. x වර්ගය. එතකොට මේ දෙන්නකින් අපිට පුළුවන් ධන y එකක් පිටට ගන්න. y එකක් පිටට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා ලැම්ඩා ධන එකක්. මේ දෙන්නකින්. එතකොට ඍණ ලැම්ඩා තියෙනවා. සමානයි බිඳුව. මෙන්න මේගොල්ලෝ කියන රටාවට අපි හදලා ගත්ත ගන්න. right. ඊට පස්සේ මේගොල්ලෝ කියන මොකද්ද? x තාත්විකයේ ඉහත ප්‍රකාශනයේට y කියලා වරහන් අස්සේ දාලා තියෙනවා. ඉහත ප්‍රකාශනයේට ලැම්ඩා හා එක අතර අගයක් ගත නොහැකි බව පෙන්වන්න. අන්න මේ ප්‍රකාශනයේට ලැම්ඩාත් එක අතර අගයක් ගන්න බෑ කියලා දීලා දෙන්නේ. නේ? right. එහෙනම් අපිට මේක සුළු කරලා ගන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් තාත්වික x සඳහා නේද? x තාත්වික කියලා තියෙනවනේ. තාත්වික
x සඳහා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. ඒක ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac විශාල හෝ සමානයි බිඳුව වෙනවා. b කියන්නේ 2y නේ. ඒතර 2y ගේ වර්ගය 4y වර්ගය. b 2y නෙවෙයි ඍණ 2y යා. ඍණ 2y වර්ග වුණාම ධන 4y වර්ගෙන්නේ. b වර්ගය ඍණ 4ක් a කියන්නේ 1යි නේ. 1යි c කියන්නේ c කියන එකේ පද දෙකක් තියෙනවා. y වාරයක් ලැම්ඩා ධන 1 ඍණ ලැම්ඩා c විශාල හෝ සමානයි බිඳුව. right මේක මට 4ෙන් බෙදලා දාන්න පුළුවන්. නේද? 4ෙන් බෙදුවා කියලා අසමානතාවයේ පැත්ත මාරු වෙන්නේ නැහැ. 4ෙන් බෙදුවොත් අපිට එනවා y වර්ගය ඍණ y වර්ග සමග නැකෙන්නේ එක y වාරයක් ලැම්ඩා ධන 1 ඍණ ලැම්ඩා ධන 4ෙන් බෙදපු නිසා විශාලව සමානයි බිඳුවයි. right එතකොට අපිට මොකද කරන්න පුළුවන් මේකෙන්? වර්ග මේක මේ ඍණ ලකුණු සුළු කරලා අපි ගමු මොකද කරන්න කියලා බලන්න. y වර්ගය ඍණෙන් වැඩි වුණාම ඍණ ලැම්ඩා ධන 1 වාරයක් y එකක් තියෙන්නේ. මෙතන ධන ලැම්ඩා විශාල හෝ සමානයි බිඳුවයි. right මෙන්න මාර්ග ප්‍රශ්නයක් ආවේ. දැන් ඉස්සෙල්ලා ගණන් වලින් අපිට එතනින් කෙලින්ම y ට පරාසයක් ආවා නේද? දැන් මෙතන y ට පරාසයක් ගන්න විදියකුත් නැහැ. මොකද හේතුව? y ගේ වර්ග සමීකරණයක් තියෙන්නේ. නේ? එහෙමනම් y ගේ වර්ග සමීකරණයක් තියෙනවා නම් මේක සාධක කරලා තමයි ගන්න වෙන්නේ. ඒතකොට ඒකේ ලැම්ඩාක් තියෙනවා. අන්න අපිට ඊළඟ තියෙන ප්‍රශ්නේ. ඒ දිනක්කම් වලින් තිබුණා නම් ඒක කමන්නේ නැහැ. එතකොට මේකේ උත්තරේ තියෙනවා නේද? මොකක්ද උත්තරේ කියන්නේ? උත්තරේ කියනවා ලැම්ඩා එකත් අතරගයක් ගත නොහැකි බව. එහෙනම් y ගේ සාධකෙන්න ඕන මොකද්ද? y ගේ සාධකෙන්න ඕන ධන 1යි ධන ලැම්ඩා. එහෙනම් මේ ගෙන්න ඕන කොහොමද? y ඍණ 1 y ඍණ ලැම්ඩා විශාලව සමානයි බිඳුව. නේ ඒතර වැඩි වුණාම y වර්ගය එනවා ඍණ ලැම්ඩා y එනවා ඍණ y එනවා ධන ලැම්ඩා එනවා. නේද? එහෙනම් කොහෙද y පිහිටන්නේ? y පිහිටන්නේ කොහෙද? එකත් ලැම්ඩාත් අතරද? දෙපැත්තනේ විශාල නිසා දෙපැත්ත පිහිටන්නේ. එතකොට ලැම්ඩා මෙන්න වැඩි ලැම්ඩා මේගොල්ලෝ දීලා නැහැ. එකට වඩා වැඩිද අඩුද කියලා. එතකොට අපිට කියන්න පුළුවන්ද? බෑ. නේ. එතකොට මෙතන මට එන ප්‍රශ්නේ තමයි මේක. මෙතන එක මෙහින් ලකුණු කරලා ලැම්ඩා මෙහින් ලකුණු කරලා මෙහෙම කියනවාද? නැත්තම් විශාල නිසා දෙපැත්තනේ ලැම්ඩා මේ පැත්තෙන් ලකුණු කරලා එක මෙහින් ලකුණු කරලා මෙහෙම කියනවාද කියන ගැටලුවක් තියෙනවා. සමාන නිසා මේ දෙකත් අයිති වෙනවා. මෙහෙම එනවාද? මේ දෙකෙන් කෝකද කියන ප්‍රශ්නේ. නේද? එතකොට මේගොල්ලෝ ගානේ කියන්නේ පිටන පරාසය සොයන්නේ නෙවෙයි. පරාසය කිව්වනම් අපිට ප්‍රශ්නයක් එනවා. ඍණ අනන්තයේ සිට ලැම්ඩා දක්වා කිව්වොත් මේක ගත්තොත් ඒක ගැලපෙන්නේ නැහැ. නේද? ඔය දෙකම වෙන්න පුළුවන් නේ. එතකොට මේගොල්ලෝ කියන්නේ ලැම්ඩා එකත් අතර අගයක් ගත නොහැකි බව වෙනවා. නේද? හරි නේද? එහෙනම් මේකෙන් ලැම්ඩාත් එකත් අතර මේ ලැම්ඩාත් එකත් ලැම්ඩාත් අතර අගයක් මෙතන ගන්නත් බෑනේ. මේ දෙකෙන් කෝක තිබුණා. එහෙමනම් අපිට ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. මේක ගැලපෙන පරාසය මේක හෝ මේක වෙයි. ලැම්ඩා විශාලයි එකයි නම් මේක ලැම්ඩා කුඩයි එකයි නම් මේක වෙයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා එම නිසා y ට ලැම්ඩාත් එකත් අතර අගයක් නොපිහිටයි. නේද? ඒ විදිහට අපිට ගන්න පුළුවන්. මෙහෙම කියන්නත් පුළුවන් මේක. ඒ කිව්වේ මම කිව්වේ මේ විදිහට. දැන් අපිට දැන් මෙතන ප්‍රශ්නයක් කියනවානේ. මම කියනවා ලැම්ඩා විශාලයි 1 විට මේ පරාසයම. හෝ එහෙම නැත්නම් හෝ ලැම්ඩා කුඩයි 1 විට. ලැම්ඩා එකට වඩා අඩු වුණොත් මේ පරාසයම. ඊට පස්සේ අපි කියනවා මේ දෙකෙන් කෝකාවත් එම නිසා මොකද කියනවා y ට එකත් ලැම්ඩා අතර අගයක් නොපිහිටයි. y ට එකත් ලැම්ඩා අතර අගයක් නොපිහිටයි. නැත්නම් y ට එකත් ලැම්ඩා අතර අගයක් ගත නොහැකියි කියලා කියනවා. නැත්නම් මෙතනින්ම අපිට කියන්න පුළුවන් මෙතනින් කොහොමද කියන්නේ එහෙනම්?
මේක අපි දන්නේ නැහැ පිටින පරාසය. නේ? එහෙනම් මෙතනින් අපිට වචනින් කියන්න පුළුවන්. එම නිසා අපිට කියන්න මොකද්ද? y එකක් ලැම්ඩාත් අතර නොපිහිටයි කියලා. මොකද අපිට මේ දෙන්නගේ මේ එකට වඩා අඩුයි කියලා කියන්න බෑනේ. එක මේ පැත්තෙන් ගත්තොත් එකට වඩා අඩු වෙන්නේ නැහැ. නේද? එකට වඩා අඩුයි කියලා මේකෙදි විතරයි කියන්න පුළුවන්. මෙතන කියන්න බෑනේ. එහෙනම් අපි කෙලින්ම කියනවා එම නිසා y ට එකක් ලැම්ඩාත් අතර අගයක් නොපිහිටයි. මේ විදිහට කියන්න පුළුවන්. හරි. right. අපි එතකොට මෙතන මේ ආකාරයේ ගණන් කීපයක් තර්ක කරලා බැලුවේ. right. එතකොට මෙතන ඔයගොල්ලන්ට 10 වෙනි ගාන ඉඳලා ඔය 14 වෙනි ගාන දක්වා ඒ විදිහේ ගණන් ටිකක් තියෙනවා. 19 වෙනි ගාන දක්වාම ගණන් ටික හදාගෙන යන්න ගන්න පුළුවන්. 19 වෙනි ගාන දක්වා. right. ඊට පස්සේ අපිට මූල අතර සම්බන්ධතා තියෙන්නේ. එතකොට මූල අතර සම්බන්ධතා ටික කතා කරාම එතනින් වර්ග සමීකරණ වලට අදාළ තීරණ කොටස් ටික ඉවර වෙනවා. ඊළඟට අපි ඒක ගණන් කීපයක් තමයි කතා කරන්න ඕනේ. right. මම එහෙමනම් ඔයගොල්ලන්ට දැන් මේ වගේ දානකොට අපිට දැන් පන්තියක ඉස්සරහා ළමයි නැතුව ගන්නනකොට අපිට මේ සහ ඔයගොල්ලන්ට තනියම ඉගෙන ගන්න වෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ එක දිහා බලාගෙන. එතකොට ඒකට පුළුවන් ආකාරයට කරගෙන යන්නත් වෙනවා. සහ ලොකු තීර කොටසක් එක දවසකට කරලා ඉවර කරන්නත් නොහැකි තත්ත්වයක් එනවා. මොකද එහෙම කරොත් සමහර ළමයිට ඒක මේ ඔරොත්තු දුන්නාට සමහර ළමයිට ඒක අල්ලා ගැනීමේ ගැටලු වෙන්න පුළුවන්. right. ඒ නිසා මම ඕගොල්ලන්ට මේ පාඩම් අපි කතා කරපු විදිහට මේ පිළිවෙලටම කරගෙන යනවා. ඒ කියන්නේ අපි මේ පාඩම් ටික ඒ ආකාරයෙන් ඉවර කරගෙන යනවා. ඒකෝර මම ඕගොල්ලන්ට දාන වීඩියෝ ප්‍රමාණය ටික ටික මේ වැඩි කරන්න වෙනවා. ඒකට සතියකට සමානලට බොහෝ වෙලාවට දෙකක් දාන්න සිද්ධ වෙනවා. දෙකකින් අපිට කරගෙන යන්න වෙනවා. මොකද එක කොටසක් කතා කරලා ඔය සාමාන්‍ය වෙලාවක එකක් ඊළඟට තව එකක්. right. එතකොට මීට අදාළ ටියුට්. එතකොට ටියුට් සහ ඒ පේපර්ස් මම ඕගොල්ලන්ට සිප්ලන් ආයතනේ ඔයගලන් ගන්න පුළුවන් ටියුට් සහ පේපර්ස් ටික. එතකොට ඒ ඊළඟට මේ වීඩියෝ එක දැන් මම ඔයගලන්ට දාන්නේ මේ Telegram group එකකනේ. එතකොට YouTube වීඩියෝ එකක් දාන්නේ. ඊළඟට අපේ මේ ඔක්කොම ටික වැටෙන්නේ සිප්ලන් ආයතනයකට. එතකොට ඔයගලන් සිප්ලන් ආයතනේ 10 වෙනිදාට කලින් 10 වෙනිදා දක්වා ඕන දවසක ගිහිල්ලා ගන්න පුළුවන් ඒ වීඩියෝස්. එතකොට 10 වෙනිදා ගත්තත් ඔයගලන්ට මේ කලින් ඒ දාලා තියෙන ටිකත් එක්කම බලාගෙන යන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔයගලන්ට පුළුවන් වෙලාවක මේ තියෙන තත්ත්වයට එක්ක හැකි උපරිම ආරක්ෂාව සහිතව ගිහිල්ලා ඒ ටික ගන්න ඔයගලන් වෙන්න කවුරු යවලා හරි ඒ ටික අරගෙන අපි එතනින් එහාට ඒක කොටස් ටික කතා කරගෙන යමු. right. එහෙමනම් මම මේ ටික මෙතනින් නවත්තනවා. එතකොට අපිට ඊළඟ එකෙන් අපිට කතා කරන්න තියෙන්නේ මූල අතර සම්බන්ධතා. එතකොට අපි ඊළඟ එක මූල අතර සම්බන්ධතා. එතනින් අපිට වර්ග සමීකරණ ටියුට් එකේ තියරි වර්ග සමීකරණ වල තියරි කොටස් ටික අපේ අවසන් වෙනවා. ඊළඟට අපේ ටියුට් එකේ විභාග ගණන් ටික තියෙනවා. මේ කොටස් ටික හදාගෙන යන්න ඕන. right. අපි ඊට පස්සේ ඒ කොටස් ටික බලමු. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊටු ටික බලමු.